තෙරුවන් සරණයි. උදාන කුද්දක නිකායේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 24 වෙනි ග්‍රන්ථයේ 290 පිටුව ප්‍රථම නිබ්බාන සූත්‍රයේ නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයක් විදිහට ගොඩක් අය අතර ප්‍රසිද්ධ සූත්‍රයක්. උදානයේ පාටලීගාමීය වර්ගයේ මේකේ මූලික කතා වස්තුවක් තියෙනවා මේ හැම සූත්‍රයකම සඳහන් වෙලා. නමුත් අපි අදාළ ධර්ම කාරණාවටම යොමු වෙනවා. දීර්ඝ පැහැදිලි කිරීම අපි ගොඩක් සූත්‍රවල ඉදිරිපත් කරගෙන ආවා. ඉතින් අපි අදාළ ධර්ම කාරණාවටම යොමු වුණොත් මේකේ බොහෝ අය දන්නවා මේ ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන නමින් තමයි මේ සූත්‍රය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. සූත්‍රයේ විදිහට ගත්තොත් අති භික්කවේ තදායතනං යත් නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසායතන න විඥානං ආයතනං න අකිඤ්ඤායතනං න සංඥා සංඥායතනං නායල් ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යයා තත්‍ර පහම් භික්කවේ න අගතින් වදාමි න ගති න තීති න චුති න උප්පත්ති න අපතිට්ඨං න අපවත්තං අනාරම්මන මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති. තේරුම වශයෙන් අපි කෙටියෙන් බැලුවොත් මහණෙනි එවැනි ආයතනයක් ඇත. අතිවික්කවේ තදායතන. යම් ආයතනයක පඨවි ධාතුවක් නැත. ආපෝ තේජෝ වායෝ ඒ ධාතුවක් නැත. පොළවක් නැත. ද පඨවි න ආපෝ ධාතුවක් නැත. පඨවි ධාතුවක් නැත. න වායෝ ධාතුවක් නැත. න තේජෝ ධාතුවක් නැත. න ආකාසායතනයක් නැත. න අකිඤ්ඤායතනයක් නැත. න විඥානායතනයක් නැත. න සංඥායතනයක් නැත. නායල් ලෝකෝ මෙලොවක් නැත. න පරලෝකෝ පරලොවක් නැත. න උභෝ චන්දිම සූර්යෝ සඳහිරු දෙකක් නැත. తත්‍ර පාහම් භික්කවේ මහණෙනි මම ඒමක් නැතයි කියමි. න අගතින් වදාමි. න ගතින් යාමක් නැතයි කියමි. න තිතින් සිටීමක් නැතයි කියමි. න චුතින් චුතවීමක් නැතයි කියමි. න උප්පත්තින් උප්පත්තියක් නැතයි කියමි. න අපතිට්ඨං ප්‍රතිෂ්ඨාවක් නැති කියමි. න අපවත්තං පැවැත්මක් නැතයි කියමි. න අනාරම්මණං අරමුණක් නැතයි කියමි. මේ වේතං එබඳු තත්වයක් ඇත මානෙනි. ඒසේව නේතා දුක්ඛසාති. මෙයයි දුකේ කෙලවර. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට තේරෙන්න ඕනි සඳහිරු කියලා දෙයක් නැහැ. න උභෝ චන්දිම සූර්යෝ පරලොවක් නැහැ. මෙලොවක් නැහැ. නායල් ලෝකෝ න පරලෝකෝ පරලොවක් නැහැ. මේ ඒවක් නැහැ. න ගතින් වදාමි. න ගති න තිති න චුති ඉපදීමක් නැහැ. චුත වීමක් නැහැ. මරණයක් නැහැ කියන එක. න උප්පත්තින් උප්පත්තියක් නැහැ. න ප්‍රතිෂ්ඨාවක් නැහැ. පැවැත්මක් නැහැ. න අපත්තෙට්ටි න අපවත්තං අනාරම්මන අරමුණක් නැති. මොකද්ද මේ දේශනාව තුළ සඳහන් වෙන්නේ කියලා ඔබට වැටහෙනවද? අපි සැරින් සැරේට මේ දේශනේ ඉස්මතු කරා ඇත්තටම අදාළ තැන්වලදී. අපි ශුන්‍යතාවය ගැන කතා කරනකොටත් ප්‍රථම නිබ්බාන සූත්‍රය ගැන කතා කරා. ඇත්තටම අපි නාම රූප පරිච්ඡේදයක් කරනකොට බාහිර ඔය මේස පුටු දුවා දරුවා කියන
ඒ හැඩතල වලට නම් දෙන්නේ අපේ හිතෙන් කියන තැන අපි ප්‍රායෝගිකව පැහැදිලි කරනකොට ඒක සිතින් හදාගත්ත සම්මුති නාම බාහිර නෙමෙයි කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම ඒ බාහිර කියලා අපි ගත්ත ඒ රූපේ බාහිරට අපි රැවටිලා ඉන්න නිසා අපි දෙයක් තියනවා කියලා හිතාගෙන ඒ දේ දෘෂ්ටියක් කරගෙන තියෙන බවට අපි පින් කරන්නේ පව් කරන්නේ අපිට ඇවිල්ලා. නමුත් ඒක මායාවක්. බාහිර එහෙම දෙයක් නෑ. ඇත්තටම අපි හිතේ හදාගත්ත ලෝකෙක අපි ජීවත් වෙනවා. මේස ඇඳන් පුටු රත්තරන් රන් රිදී මුතු මැණික් තියෙන දූ දරුවෝ ගෙවල් දොරවල් තියෙන අපි අපේම කියන ලෝකයක් අපි ජීවත් වෙනවා. අපි ඒකේ හිතින් හදාගත්ත දෘෂ්ටියක් කියලා මායාවක් කියලා කිසිම වෙලාවක අපිට දැනෙන්නේ නැහැ. නමුත් අපි ටීවී එකේ නාට්‍යයක් බලනකොට අපිට සැප එනවා දුක එනවා. නමුත් ඒක ඇතුලේ තියෙන පින්තූරයක්. අපි මේ පින්තූරේ අපේ හිත ඇතුලෙන් පණ දීලා අපි ඒක අනේ පවුනේ කියලා හොඳ කෙනෙක් නේ කියලා අර ටීවී එකේ ඉන්න කෙනෙක්ගේ කතාවකදී දුක් වෙනවා අඬනවා. ඇයි එහෙම වෙන්නේ? එතන තියෙන පින්තූරයක් නා. ඒකත් කෙනෙක් රඟපාලා හදපු බොරුවක් නා. නමුත් අපිට ඒව තේරෙන්නේ නැහැ. අපි අපේ හිතේ කතාවක් හදාගෙන අපි අපේ හිතේ කෙලෙසයක් උප්පද්දගෙන ඒ කෙලෙස අපි විඳවනවා. ඒක නේද ඇත්ත කතාව. සැබෑ ලෝකෙත් ඒක නෙමෙයිද වෙන්නේ. බාහිර තියෙන ගිනි කුරක් ගැහුවම සේරම දැවිලා අළු වෙලා යන සතරමහා භූතනක්. අපි ඒවා හිතේ ඇත්ත කරගෙන අපි ආත්මීය දේවල් හදාගෙන පණ තියනවා කියලා හිතාගෙන අපි දූ දරුවෝ ගෙවල් දොරවල් දෙමව්පියෝ ඉර හඳ හැම දෙයක්ම අපි හදාගන්නේ සම්මුතිය තුළ හිතේ නේද? ඒවා බාහිර නෑ නේද? නමුත් අපි ටීවී එකේ දකිනවා වගේ අපි ඒවට රැවටිලා නේද ඉන්නේ? මෙහෙම බැලුවොත් මේ කතාව ඔබට හොඳට තේරෙනවා. කොහොමද මේ අන්ත දෙක දැක්කොත් එයා රූපේ බාහිර බොරුවක් වුණොත් එයා රූපයෙන් මිදෙනවා. නමුත් මේක සිතේ හැදෙන්නේ. නමුත් මේකත් පවතින දෙයක් නෙමෙයි. සංඥා මිරිගුව. ඒ මිරිගුවට තමයි අපි බොරුවකට මායාවකට රැවටිලා අපි ලෝකේ ඇත්ත කරගෙන මේ සිතත් හටගන්න නැති වෙන එක පවතින දෙයක් නෙමෙයි. අපි ඒ කතා කරා. පෙළදහම අනුව අපි දිගින් දිගට පැහැදිලි කරගෙන ආවා. ඒ ශුන්‍යතාවය ගැන අපි කතා කරේ නාම රූප දෙකෙන් මිදුණු තැන. ඒ ශුන්‍යතාවය කියන්නේ හිස්කම්ම නෙමෙයි. ඒ ශුන්‍යතාවය තුළ හිස්කමට යහගිය අර්ථයක් තියෙනවා. මේ ශුන්‍ය වෙලා යන්නේ ඇත්තටම කිව්වොත් කෙලෙස්. නමුත් මේ ශුන්‍යතාවය කෙනෙක් අවබෝධ කරනකොට නාම රූප දෙක බාහිර මිදෙනකොට රූප බාහිරාන්තයෙන් මිදෙනකොට රූපයාන්තයෙන් මිදෙනකොට නාමයාන්තෙත් එක්කමයි මිදෙන්නේ. ඒතකොට නාමයාන්තයෙන් මිදෙනකොට අපි ඒක අනාගාමී කියනවා. රූපයාන්තයෙන් මිදෙනකොට අපි ඒක සෝවාන් කියනවා. ඇත්තටම මේ සෝවාන් අනාගාමී දෙකටම හේතු වෙන්නේ බාහිර රූපය අවබෝධ කිරීම. රූපේ පරජානාති. රූපේ නුවණින් දැකීම සත්‍ය. රූපෙට තමයි අපි රැවටිලා ඉන්නේ. රූපේ කිව්වහම සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප සේරම රූපමයි. නමුත් අපි මේ රූප බාහිර හැඩතලයකට හිතින් හදාගත්ත උපාදාය රූපයක් අපි ඇසුරු කරන්නේ. අපිට පේන්නේ හැමතිස්සෙම නාමයක්. මේසයක්, ෆෑන් එකක්, ඇඳක්, ගෙයක්, දොරක්. අපිට හිස් බැල්මක් නැත්තම් එන්නේ. මේ සම්මුති සේරම මකලා දැම්මොත් අපිට එන්නේ හිස් බැල්මක්. නමුත් අපි ඉන්නේ තියෙන ලෝකෙක. තියෙන ලෝකෙක ඉන්නකම් අපිට දෙයක් තියෙනවා පූජා කරන්න. දෙයක් තියෙනවා සසර ගෙනියන්න, පින් කරගන්න, පව් කරගන්න, පූජා කරන්න දේවල් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ඤාභි සංඛාර මේ විදිහට අපි අபிසංස්කරණය කළා. ඒ ස්ථිරව බැසගෙන ඒව සබ්බේ ධම්මා මේකේ අබිනිවේෂා කියන තැනට එනවා. රිංගනවා සිතුවිලි සත්‍ය වෙලා. ඒක නිසාම අපිට මේවෙන් ගැලවීමක් නැහැ. මේ විඥාන මායාවේ දෘෂ්ටිය තුල මේවා තව තද වෙනවා. මෙන්න මේ කාරණාව සිතින් මිදෙන තැනයි නිවන් මාර්ග තියෙන්නේ. මේක බුදුන් වහන්සේ මේ සූත්‍රවල ඔබට හම්බ වෙන්නේ මේ අපි කතා කරන ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන්නේ නිබ්බාන කෙනෙකුටත් ඔබ දකිනවා මෙතන නිවන් දැකීමක් තියෙනවා. ඔව්. නාම රූප පරිච්ඡේදයක් කරන තන ශුන්‍යතාවය තුළ ආයතන සලආයතන නිරෝධයකට එනවා. ඇයි මේ සිතේ හදාගන්න විඥානේ බාහිර රූපයක් මත පතිත වෙන්නේ නැහැ? එහෙනම් අපපටිතිත විඥානේ එන්නේ. එතකොට මේක අනිදස්සන විඥානේ දර්ශන තලයේ නැති වෙනවා. බාහිර ලෝකෙන් මිදෙනවා කියන්නේ ඒ කෙනා සලආයතන නිරෝධයකට යනවා. ආයතන වල නිරෝධයකට යනවා. ඒකයි මේක ප්‍රථම නිබ්බාන සූත්‍රයේ විදිහට තියෙන්නේ. අතන මෙතන අපි ප්‍රථම නිබ්බාන සූත්‍රය කිව්වට මේ සූත්‍ර පිටකයේ තුල ඔබට දකින්න ලැබෙන හොඳින් බැලුවොත් තවත් තැන්වල මේ සූත්‍රය තියෙනවා. අංගුත්තර නිකායේ ඒක 1.1
ඒකාදශම ප්‍රනිපාතයේ අපට දකින්න ලැබෙනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටක 23 බැලුවොත් 610 වෙනි පිටේ සන්ද සූත්‍රය කියලා. ඒ සූත්‍රය තුල සඳහන් වෙන්නේ මේ පැහැදිලි කිරීමමයි. සෝනේව පටවින් නිස්සාය දායති ධානති න ආපන් නිස්සාය ධානති න තේජන් නිස්සාය ධානති නවායන් නිස්සාය ධානති න ආකාසං නිස්සාය ධානති න පඨවි න ආපෝ න තේජෝ න වායෝ කිව්වා වගේම මේ සූත්‍රය තුළ අපි මේ කතා කරන සන්ද සූත්‍රය ඒ විදිහටම තියෙන සෝ නේව පඨවි නිස්සාය දායති ආපන් නිස්සාය දායති තේජන් නිස්සාය දායති වායන් නිස්සාය දායති න ආකාසඤ්ඤතන නිස්සාය දායති ධානති කියන එක මේ තියෙන න විඥානං අතන නිස්සාය ධානති න ආකිඤ්ඤාතන නිච්ඡාය ධානති න නසන්න නාසඤ්ඤාතන නිස්සාය ධානති න ඉද ලෝකං නිස්සාය ධානති න පරලෝකං නිස්සාය ධානති යම්පිදං දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේෂතං අනුවිචරතං මනසා තම්පි නිස්සාය ධානති ධානති ච පන එවං ධානති ච කෝ සන්ද බද්දං පුරිසා ජානීයන්ස ඉන්ද්‍ර දේව සජ්ජාපතිකා ආර්තාව නම සසන්ති නමෝතේ පුරුසා ජන්නා නමෝතේ පුරිසුතම යස්සතේ නාබිජානාම යම්පි නිස්සාය ධාය. මෙතන අර ප්‍රථම නිබ්බාන සූත්‍රයට එහා ගිය පැහැදිලි කිරීමක් තියෙනවා. මේකේ එහෙම ධානයක් නැති මෙතන කියන්නේ නිස්සාය ධානති. නිස්සාය ධානති. ඒ මේ ලෝකේ අපි අර කතා කරනවානේ වටිනාකම් සම්පූර්ණයෙන්ම නැති වෙන තැන මුතු මැණික් පරලොව අරමුණු කරගෙන ඉන්නවානේ මෙලොවක් පරලොවක් අර අපිට පේන ඇහෙන දකින ඒවෙන් අපි හදාගෙන ඉන්න ලෝකයක් තුල සිතින්ම මවාගෙන ඉන්නවානේ ඒ හැම එකක්ම තියෙන සිතින් මවාගෙනනේ මෙන්න මේක තමයි නුවණින් බලන්න ඕනේ තැන මේ ධානයක් තියෙනවා මහණෙනි නමුත් මේ ධානය වඩන්නේ ඒ කිසිවක් මේ ධානය තුල කිසිවක් නැති බව තමයි මෙතන මේ ධානති නිස්සාය ධානති කියන මෙතන ධානයක් වෙන්නවා මේ අපි මේ කියන්නේ මේ අංගුත්තර නිකායේ තියෙන ඒකාදශම නිපාතේ එන සූත්‍රය ඒ සන්ද සූත්‍රය. ତර මේ සූත්‍රය තුල පෙන්නන්නේ ධානයක් තියෙනවා මහණෙනි. නමුත් ඒකේ පටවි සංඥා මේකේ අරමුණක් නැති බව පෙන්නනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ධානයක් මෙතන ධානයක් ගත්තාම මෙතන ඔබ දන්නවා මේවා ලෞකිකයි. මේ අපි දන්නවා සමතේ වඩනකොට උනත් නිමිත්තක් අල්ලලා තමයි මේ සමතේ වඩන්නේ. එතකොට ඒ හුස්ම වුණත් ආනාපාන සතිය වුණත් නිමිත්තක් විදිහට ගන්න පටවි සංඥාව ගත්තත් නිමිත්තක් විදිහට ගන්න. ඔබ දන්නවා දස කසින 40 කමඨහන් වල දස කසිනේ සේරම එන්නේ නීල කසින පීත ලෝහිත ඕදාතේ සේරම එන්නේ සමන නිමිත්තක් අල්ලලයි සිත ඒකාග්‍ර කරන්නේ. ඒ අනුව තමයි එතන සමාධියක් ඒ අනුව තමයි එතන ධානයක් උපදින්නේ. ප්‍රථම ධාන ද්විතීක ධාන චතුර්ථ මේවා ඇවිල්ලා ලෞකික ධාන. මේවා දෙයක් තියෙනවා කියලා අරගෙනයි මේ ධාන වල තියෙන්නේ. නමුත් මෙතන බුදුන් වහන්සේ දේශනා කරන මෙතන ධානයක් තියෙන අරහත් ධානය කියලා අපි කතා කරන්නේ. ගොඩක් වෙලාවට රහතන් වහන්සේලා මේ බුදුවරු මේ අපි කතා කරන අරහත් ධානය කියලා. ඉතින් මේ විවිධාකාර නම් වලින් මෙතන අපි කතා කරන තැනක් මේ කතා කරන්නේ. ඊටම ගැඹුරු තැනක්. නමුත් මේ සූත්‍රය තුල පෙන්නනවා මෙන්න මේ ධාන සූත්‍රය තුල පෙන්නනවා මෙතන ධානයක් තියෙනවා මානෙනි. නමුත් ඒකේ පඨවි ආපෝ තේජෝ කිසිම දෙයක් ඒක අරමුණු කරන්නේ නැහැ. මේ ආකාසඤ්ඤ රූප ධාන ඒ ආකාසඤ්ඤයතන විඥානංගතන ඒම අරමුණකුත් නැහැ කියනවා.
ඒකේ ඒ වගේම කියනවා මේ නමුත් මහණෙනි මෙතන ධානයකුත් තියෙනවා. නෑ නෙමෙයි. නමුත් මේ කිසිවක් අරමුණු වෙන්නේ නෑ. මෙලොවක් පරලොවක් මේකේ අර විදිහටම අර වචන ටිකම කියනවා. ඉඳීමක් තිතීමක් මුකුත්ම මේ සම්පූර්ණ බාහිරින් මිදුණු තැනක මේ කතා කරන්නේ. නමුත් මහණෙනි මෙතන ධානයක් තියෙනවා කියලා මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඉන්ද්‍ර ප්‍රජාපති දේව දැන් මේ ඇවිල්ලා ඒ කාලේ මේ බ්‍රාහ්මණීන් අතර තිබුණු ඒ කතා වස්තු වල තියෙන ඒ දැන් මේ ධර්මයේ දේශනා කරන බ්‍රාහ්මණීන්ටනේ බුදු සමය තුළ බැලුවාම ධර්මයේ බුදුන් වහන්සේ දේශනා කරන එක්ක ජටිලයෝ එක්ක බ්‍රාහ්මණයෝ එදා බුදු සමය තුළ හිටපු නිත්‍ය දෘෂ්ටික ආගම් වල හිටපු අයට මේ බෞද්ධයින්ට ධර්ම දේශනා කරන දෙයක් බුදුන් වහන්සේගේ අතින් සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණේ අන්‍යාගමිකයන් දෘෂ්ටියෙන් මුදව ගන්න එක. ඒතකොට ඒගොල්ලන්ගේ අතර තිබුණු කතා වස්තුවක් තමයි මේ ප්‍රජාපති ඉන්ද්‍ර ප්‍රජාපති දේවියෝ මේ කතා වස්තු ගොඩක් තියෙනවා. මහා බ්‍රහ්මයා මේ ඊශ්වරය ඒ වගේම මේ කතා වස්තු තියෙනවා වේදේ තුල සඳහන් වෙන ඒ බ්‍රාහ්මණ ආගම් වල ඉගැන්වීම අනුව. ඒතර බුදුන් වහන්සේ ඒවා තමයි මෙතන පෙන්නන්නේ මේ ඒ වචනම කියලා ඒ අනුව ගලපලා ධර්මයේ පෙන්නනවා. එතකොට එහෙම දේවලුත් නැති බව තමයි මෙතන ඒ ආයත කියන නිසාම තමයි මේ වචන තියෙන්නේ. නමුත් මේවා අල්ලගෙන අද සමහර අය හිතනවා මේ බුදුදහම එක විදිහට ඒක පටලවගෙන ඉන්නවා. ඒව ඇත්ත කරගෙන. ඒව ඇත්ත කරගන්න ගියොත් ඉන්නම් ඔහුට මේ ධර්මයේ ධර්මකාරණාව ගිලිහෙනවා. ධර්මකාරණාව බැලුවොත් මෙතන ධානයක් තියෙනවා. ඒකේ කිසිදු දෙයක් අල්ලගෙන නැති තරම්. ඒකයි වැදගත් වෙන්නේ. එතනදී නමෝතේ පුරුෂාජාන නමෝතේ පුරුෂෝත්තම යස්සතේ නබිජාන යම්පි නිස්සාය දයාන්ති කියලා. එතන කියන්නේ අජානීය පුරුෂ ඔබට নমස්කාර වේවා. පුරුෂෝත්තමේ ඔබට নমස්කාර වේවා. යම්බුදු ඔබ යමක් ඇසුරු කොටගෙන ධානයේ වඩන්නේද එය අපි නොදනිමු. ඒ කියන්නේ මේ කතා කරන්න කිසි කෙනෙක් මේක දන්නේ නැහැ මේ ධානයක් වඩනවා කියවට ධානයකුත් තියෙනවා. නමුත් ඒ ධානය ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ කියන එක අඟවන්නේ. පඨවිස්මින් පඨවි සංඥා විභූතා. එතකොට පඨවි සංඥා විභූත වෙලා නැති වෙලා අපස්මින් ආපෝ සංඥා විභූත. ඒ විදිහටම කියනවා දැන් අනිත් ඒවත්. ඒ සංඥාවක් ඒ පඨවි සංඥාවක් නැහැ. ආපෝ සංඥාව නැහැ. තේජෝ සංඥාව නැහැ. તો ආපෝ තේජෝ වායෝ එමෙනි සංඥාවකුත් නැහැ. එතකොට මෙතන ඔබ වුණත් මේ ශුන්්‍යතාවයේ ඇතුලේ ඔබ මේ දකින නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන වෙන මේ රහත් භාවයේ තුල දැන් ඔබ සියලු ආයතන වලින් මිදෙන නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ මේ ශුන්්‍යතාවයට වැටෙන්නේ. එතන පුජ්‍යලේ කොහොමත් නැහැනේ. ඒතකොට සබහාදාමක් විතරයිනේ තියෙන්නේ. දැන් සබහාදාමක් තුල පුජ්‍යල භාවය පණවන්නත් බෑනේ. ඔහුගේ සිතට එන කිසි දෙයක් හිස් බැල්මක් වෙනවනේ. ඔහු මහා මුනිවරයෙක් මේක වචන කියන්න බෑ. වචන කියවපු ගමන් කොහෙට හරි අහු වෙනවා. නමුත් මේ තැන ඊටාම සුවිශේෂී තැනක්. මේ අපි සාමාන්‍යයෙන් කතා කරනවා මේක සබහාදාම බවට පත් වෙනවා කියන එක. නමුත් සිත සබහාදාමට අයිති වෙන සබහාදාම බවට පත් වෙන කෙනෙක් පුජ්‍යලයක් නැති වෙලා යනවා. ශුන්‍ය වෙලාම යන ඒක අර සුද්ධාත්මයේ බවට පත් වෙන්නේ ඔතනදී තමයි. එතනදී අපි පෙන්නනවනේ මේ ජීවමානව ජීවත් වෙන මේ මොහොතේම දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හරහා යන්නේ මේ නිවන් මඟ කියන එක අපි පෙන්නනවනේ. අපි පෙන්නනවනේ මෙයා දිව්‍ය සභාවයටපත් වෙනවා බ්‍රහ්ම සභාවයටපත් වෙනවා කියන එක. මේ සිත ඒ හරහා යනවා කියන එක. ඒ විනිවිද ගිහිල්ලා ඒ හරහා ගිහිල්ලා ඒ සුද්ධාත්මය කියන්නේ ඒ සුද්ධ ස්වභාවය බවටපත් වෙනවනේ ප්‍රභාස්වර සිත. ඒ ප්‍රභාස්වර සිත කියන්නේ නාම රූප පරිච්ඡේදයක් විච්ච තැන කිසිම මේ විඥානයේ දැනගැනීමේ මිදෙන තැනනේ. ප්‍රභවයේ හම්බ වෙන මූලේ ඒක මොහතට අවදි වීම බුද්ධක්ෂණයේ ඒ වචන ගොඩක් අපි පාවිච්චි කරනවා. ඒ ශුන්‍යතා විහරණයේ තියෙන තැන. නමුත් එතන කෙලෙස් යන්තම් අර තියෙනවා නම් මානීය ස්වභාවයේ තියෙනවා. අර දැනෙනවනේ. නිවන් දැකලා නැහැනේ. එහෙමනම් එයා නිවන් දකින්න තා නිම්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිසංගාන පස්සී කියන තැනනේ ඉන්නේ. එතනට නෙන්නේ ශුන්‍යතාවේ තුලයි ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ ඕගතරණ සූත්‍රයේ තියෙන ටික. අපි ඒක දිගින් දිගටම කියලා තියෙන ඕගතරණේ සිද්ධ වෙන්නේ දැන් සමහර විතන් ඉන්න මේ ඕගතරණ සූත්‍රය බලලා මේ ධර්මයේ තුල මුල ඉඳන්ම මුකුත් කරන්න එපා දඟලන්නත් එපා කියලා මුල ඉඳන්ම කියන අය ඉන්නවා. ඒක නම් වැරදිලා. මුල ඉඳන් එහෙම කරන්න යන්න බෑ. මුලින් ඔබ උත්සාහය වීරය ආරද්ධ වීරය තියෙනුනේ ධර්මයේ සඳහන් වෙනවා. ඡන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පදාති කියලා. ඒ මහා වීරයක් අවශ්‍යයි මේ ධර්මයේ මේ සිත දකින්න එනේන අරමුණු දකිමින් මිදෙන්නසේ සද්දා වීරය සති සමාධි ප්‍රඥාව තියෙන්න ඕනි.
ඒ මාර්ගය තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන එන මාර්ගය හරි. ඒකම තමයි සති ධම්ම විජය වීරිය පස් මේ එන්නේ. ප්‍රීති පස්සද්දි මේක එන්නේ උපේක්ඛාවට එන්නේ. සමාධි උපේක්ඛා කියන තැනට එන්නේ. අතර මේ එකම මගක් යන්නේ. නමුත් දෙසිස් මේකේ 30 සත්‍තිස් බෝධිපාශික ධර්ම මේ හරහා එන්නේ. ඒ මග තමයි යන්නේ. නමුත් මෙතනදී වේදේ තමයි මෙතන ඔබ පටලව ගන්න හොඳ නැත්තේ. වේදේ තුල පෙන්නන්නේ පරයන්කේ ඉන්න එක. නමුත් මෙතන සතර ඉරියව්වෙම තියෙන අනිමිත්ත සමාධියක් තමයි උපදින්නේ. සවිතක්කං සවිචාරං අවිතක්කං අවිචාරං සමාධියක්. අර විතක්ක විචාර සමාධි වේදේ තුලයි තියෙන්නේ. ඒවා ලෞකිකයි. නමුත් මේ ලෝකෝත්තර භූමියේ බුදුන් වහන්සේ විපස්සනා භාවනාව කියලා පෙන්නන්නේ ඒ විපස්සනා නිමිත්තක ගැට ගැහෙන එකක් නෙමෙයි. එනේන නිමිත්ත දකමින් මිදින තැනකයි තියෙන්නේ. එයයි නිවන් මඟ තියෙන්නේ. ඉතින් මේක දිව්‍ය ලෝකෙ ගිහින් ඉන්න එකක් කතාවකුත් නෙමෙයි. මේක භවයේ පතන එකක් නෙමෙයි. නමුත් මේ ස්වභාවයේ සිත ඇතුලෙන් සුකුසුකුම සත්‍ය සංඥාව සුකුම වෙවි යනකොට ඒ කෙනාට ඒ කෙනාට මේ ස්වභාව ටික හම්බ වෙනවා. මේ දිව්‍ය ස්වභාවය ඒක සිත තුළින්ම දකින්න ලැබෙනවා. මැරිලා නෙමෙයි ජීවත් වෙනකොටම ඔහු දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. මේ මාර්ගයේ යන කෙනා ඒකායන සුගති පරායනයි. නැවත දුගතියකට වැටෙන්නේ නැහැ. මලත් දුගතියකට වැටෙන්නේ නැහැ. ශරීර කූඩුව පොළවට පස් වෙන මේ සම්මුති ලෝකයේ පනවන මරණය මායාව බොරුවක්. ඒ කෙනාට ඒක අවබෝධයි. නමුත් බාහිරින් ඉන්න කෙනා මරණයක් පනවනවා. යා මැරිලානේ කියලා. ඒතකොට බාහිරින් ඉන්න කෙනා ඉන්නේ පෘථග්ජන පුහුදුන් මනසේ. දෘෂ්ටිගත මනසේ. ඒ කෙනා තමයි දැන් නිගමනය කරන්නේ මෙයා මේ මැරිලා දැන් මේ බලන්න කියලා. නමුත් එතන මරණයක් නැහැ. නමුත් ඒ කෙනාගේ මෙන්න මේ සිතේ ස්වභාවය තමයි මෙයා ඒකායන සුගති පරායනයි කියන්නේ මේ සිතේ නෑ ඝන සංඥා නෑ පහළ ලෝකයකට උප්පත්තිය ලබන්න ප්‍රතිෂ්ඨාවක් වෙන්න විඥානයේ සකස් වෙන හේතු නෑ. විඥානයේ ඇත්තටම සකස් වෙනවා කිව්වොත් තමයි සකස් වෙන හේතු නෑ. අන්න ඒ නිසා මේ කෙනාගේ මෙලොව ශරීර කූඩුව පොළවට පස් වුණත් ඒ කෙනාගේ විඥාන සුකුමයි. ඒක නිසා පහළ ලෝකයක සකස් වෙන්නේ නෑ. ඇත්තරම රහත් භාවයට සාක්ෂාත් වෙලා නම් කෙලෙස් සම්පූර්ණ ප්‍රහීන වෙලා මාන උද්දච්ච විචිකිච්ඡා නැති වෙලා නම් ඒ කෙනා නැවත උප්පත්තියක් නැහැ. ඒකයි ඒ නැවත ඒමක් නැත යෑමක් නැත චුත වීමක් නැත මේ ඇත්තට මේ කියන්නේ මෙතන ඊටාම ගැඹුරු තැන මේ කතා කරන්නේ. ඒකයි නැත්ති ඊටන් දුතන් මේ කියන්නේ ඒ ටික න ගති න තිති න චුති න උප්පති න අපටිත්ත න අපවත්තන අනාරම්මණන් කියලා මේ කියන්නේ ඇත්තට මෙතන මේ ඔබත් මේ ශුන්‍යතාවයට යම්කිසි අත්දැකීමක් ලැබුණොත් ඔබට තේරෙනවා මේ කියන ඔක්කොම මේ වචන වල තියෙන අර්ථය ඔබට දැනෙන්න ගන්න. ඔබේ අත්දැකීම ලබනකොටම ඔබට තේරෙනවා මේ මෙලොවක් පරලොවක් සේරම තියෙන හිතක. සිතක් තිබ්බොත් තමයි ඉරක් කඳක් මෙලොවක් පරලොවක් දරුවෙක් ගියක් දොරක් සේරම තියෙන්නේ. සිත මේ දෙකෙන් මේ සිත මිදුණු තැන නාම රූප පරිච්ඡේද වෙලා සිත මිදුණු තැන බාහිර ලෝකේ නෙමේ සිතේ සම්මුතිය කියලා නාමයට ඇවිල්ලා රූපයෙන් මිදලා නාමයෙන් මිදෙනකොට මේක අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා යන ගමනක්. කෙනෙකුට කියන්න පුළුවන් නෑ එහෙම නෑ කියලා. නෑ ඒක එහෙමයි වෙන්නේ. අපිත් ඒක දකිනවා මේක රූපේ අන්තයෙන් මිදලා නාමයේ අන්තයෙන් වෙලා නාමයේ අන්තෙනුත් මිදෙන්නේ. මේක ඒ ක්‍රමයට යන්නේ ඒකයි සෝවාන් සකදාගාමි අනාගාමි කියලා මෙතන ස්ථාන පනවන්න පුළුවන් කව නැත්නම් මෙතන ස්ථානයක්වත් පෙන්වන්න බෑ. අතරම උදේහබ්බ ඥානයේ සිත දකිමින් ඇති වෙන නැති වෙන ගමන තමයි අනාගාමි භූමිය දකින්න ලැබෙන්නේ. නමුත් මේ ශුන්‍යතාවය ඇතුළේදී සිත නැති වෙනවා ඥානය තමයි පිටන්නේ. අපි මේ ඥාන ගැන ගොඩක් කතා කරලා තියෙනවා කලින්. ඒ ඥානය කියන්නේ විඥානය නෙමෙයි. විඥානය කියන්නේ සිත නාම රූප දෙක ගැට ගැහෙනු තැනයි විඥානයක් සිතක් උපදින්නේ. නමුත් ඒක නුවණින් දැකීම අනිත්‍ය ඒ සීල ඒවා අනිත්‍ය විපරිණාමයි. ඒක ඇති වෙනව නැති වෙනව අන්න ඒක නැති වෙන ස්වභාවය දැකීම තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට ප්‍රඥා භාවය තමයි විඥාන පරිඥාන කියන්නේ. ඒ නිසා නමුත් ඥානය කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. ඥානය කියන්නේ ඔබ ඔබෙන් එළියට ඇවිල්ලා ඔබ දිහා බලන් ඉන්න ස්වභාවය දැනෙන ස්වභාවය. ඒක විඥානය කියන්නේ ප්‍රශ්නයක් ඇතුලේ ඔබ ඉන්න වෙලාවට ප්‍රශ්නෙත් එක්ක ඔබ ඉන්නවා. නමුත් ඥානය කියන්නේ ඔබ ඒකට ඇලුනද ගැටුනද කියන එක ඔබ දිහාම කරන සමීක්ෂණයක්. ඔබේ සිතේම උපදිනවා. බාහිර පිට කෙනෙක් වගේ ඔබ දිහාම බලන් ඉන්න ස්වභාවයකටපත් වෙනවා. අන්න එතන ඥාන තියෙන්නේ. අන්නේ ඥාන අවදි වුණු කෙනෙක් ඒ ඥාන අවදි වෙනවා. ඒ මට්ටමේදී ඒ තැනේදී ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ ඥානයක් තුල තමයි තමන්ට දැනීමක් තියෙන්නේ. ඒක විඥානේ නෙමෙයි. කොන්දින් දකින්න ඕන තැනක්. ඒ වගේම තමයි ඒ ඥාන අභිඥා කියන හුඟක් වැදගත්.
හුඟක් වැදගත් ඒ කියන තැන්. ඒ ඥානෙට හසුවන දේ ශුන්‍යතාවයේ තුල සිතක් පනවන්න බෑ. සිතක් කියන එකක් එතන නැහැ. එතන ක්‍රියාසිත තමයි ඔව් දකින්නේ එනේන සිත දකිමින් මිදෙන තැන සත්‍ය දැකලා. ඔව් ශුන්‍යතාවයේ තුලයි ඉන්නේ. ඒ මහා ශුන්‍යතාවයේ තමයි අපි ඒ කතා කරන තැන මේ මෙතන ධ්‍යාන අරහත් ධ්‍යාන කියන තැන. නැත්තම් සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කිව්වොත්. දැන් සංඥාව වේදනාව දැන් මේක නොදැනෙන තැන කුමක්ද? සංඥාව නැති තැන මොනවද තියෙන්නේ? දැන් ඉරක් හදක් සේරම සංඥාවෙනේ තියෙන්නේ. පෙර මතකයෙන් අපිට කියන්නේ අපේ දත්තනෝනි කියන්නේ මේ ඉර මේ අද කියලා. මේක කියලා දැන් ඕක ඔක්කොම නැති වෙනවා. ඒ සියල්ලම නැති වෙනවානේ. දැන් මෙතන සංඥාව සුකුම වෙවි යනකොට සියල්ලම නැති වෙලා යනවානේ. ඒකනේ මේක කියන්න සිද්ධ වෙන්නේ. න පටවි න ආපෝ න තේජෝ කිහිම කිසිම දෙයක් එහෙම දෙයක්වත් ගන්න ඔක්කොම සිතුවිලි. පටවි ආපෝ තේජෝ ආය කිව්ව සිතුවිල්ලක් තියෙන. ශක්තිය කිව්ව සිතුවිල්ලක් තියෙන. සේරම තියෙන විඥාණයට අයිති වෙන්නේ. ඒකයි මේක නායන් ලෝක මෙලව පරලව සේරම විඥාණයට එන්නේ. ඉපදීම මැරීමක් ඔක්කොම විඥාණයට එන්නේ. ඒක සිතුවිලි වෙන්නේ. ඒ සිතුවිල්ලෙන් තමයි දැන් මිදෙන්නේ. සිතුවිල්ලෙන් මිදෙනකොට ওই සේරම නැති වෙලා සබදාම් බවටමපත් වෙනවා. හුලඟ වගේ. ඒ තන මේ පේනන එතන තියෙන සමාධියක්. ඒක තමයි ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය. ඒක තමයි අරහත් සමාධිය. ඒක තමයි සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. දැන් ඔබට මේක ගැලපෙනවා. ඔබ දන්නවා වේදනා සංඥා නිරෝධ කරගෙන ඉන්න සමාපත්තිය බුදුන් වහන්සේ ගොඩක් කරට වැඩ සිට සමාපත්තිය. ඔබ දන්නවා රහතන් වහන්සේලා බොහෝ විට වැඩ ඉන්නේ වෙන මේ අරහත් සමාධිය තුළ. මේ තුළ සංඥාව ඉස්මතු වෙන්නේ නැහැ. ඒකයි මේකේ විශේෂය. සංඥාව තිබ්බොත් තමයි දෙයක් ටග්ගල සද්දයක් ආවත් ඒකට එනවා මෙහෙන් වටිනාකම. මෙන්න මේක එන්නේ නැහැ. වටිනාකම නිෂ්ප්‍රභා වෙලා යනවා. අන්න උපේක්ඛා සිත එනවා. උපේක්ඛා සිතයි නිවනට තේරෙන්නේ. එයයි නිවනට මාර්ගය. සංකාර උපේක්ෂා ඥානෙ නිවන විදිහට පෙන්වන්නේ දස සංඥා දස ඥානවල ඒ නිසායි. දස ඥාන කියන්නේ දැන් ඔබ දන්නවා මේ විඥාණයට ඒත් එකක් නෙමෙයි කියලා. ඔබේ නිවන් මඟ සාක්ෂාත් කරන්න මෙන්න මේ ඥාන. ඒක අභිඥා තියෙන්න ඕනේ. අභිඥා පරිඥා විඥාන පරිඥා අභිඥා තියෙන්න ඕනේ මේ නිවන් මඟදී. සංකිතේ නිබ්බිදා මේක අවබෝධයෙන් මිදෙන ගමනක්. එහෙනම් මේ ඥාන හරහා තමයි Tamanට ඒ අපි කතා කරන දස ඥාන උද්‍යව ඥාන, බය ඥාන, පාටුපට්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මිතා ඥාන, ආදීනවන පස්සන ඥාන, පටිසංකා ඥාන මේවා හැම දෙයක්ම ධර්මයේ තුල වැදගත්යි. ඒ වගේම සංකාර උපේක්ෂා ඥාන, ඒ වගේම ඵල ඥාන, මාර්ග ඥාන මේ සියල්ලම ඥාන කියන තේදෙන ඔබට මේ අවස්ථාවේදීමයි දැනෙන්නේ. ඒක විඥානය නෙමෙයි ඔබ හිතනවා නෙමෙයි ඔබට දැනෙනවා එහෙම දෙයක් වෙනවා. ඒක ඔබට පාලනය කරන්නත් බෑ. ඒක ඔටෝමැටික්ලි සිද්ධ වෙන දෙයක්. අත්තම කිව්වොත්. ඔබ කරන දෙයක් මෙතන නැහැ. අවසාන කොටස ඔබට ආйти දෙයක්වත් නෙමෙයි. ඒ සිතින් මිදෙන තැන, සිතක් නැති තැන සබහාදහමේ ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ හරහායි ඔබට නිවන සාක්ෂාත් වෙන්නේ. ඒ හරහායි ඔබේ කෙලෙස් ඔබටම දකිමින් මිදෙන තැනක් තියෙන්නේ. ඔබට කිසිවක් එතනදී කළ නොහැකි. එතනදී චතුරාර්ය සත්‍ය වැඩුවා කියලා පටිච්චසමුප්පාද වැඩුවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. අත්ත කතාවේ සියල්ලම ඒ ශුන්‍ය වෙන තැනේදී සියල්ලම ශුන්‍යයි. සිතට ඉඩක් නැති තැනක්. ඒක නිසාම බුදුන් වහන්සේ මෙවැනි දේශනා ඉදිරිපත් කළා තියෙනවා. ඇත්තටම බොහෝ අයට මේවා තේරෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ කියලා. ඔය පඨවි ආපෝ තේජෝ වායු කියලා දේවල් නැහැ කියන තැන ආකාසඤ්ඤත විඤ්ඤාණත කිසිම දෙයක් නැහැ කියන තැන නව සංඥා නා සංඥා නැහැ කියනකොටම තේරෙනවා මෙතන සංඥානේ වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්ද කියන්නේ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, සඳහිරු දෙයක් නැහැ. මහණේ එයි මම ඒමක් නැතයි කියමි. න ගතින් යාමක් නැතයි කියමි. ඉතින් ඒව සේරම තියෙන්නේ මේ සිතුවිල්ලේ. එනවා යනවා ඉපදෙනවා මැරෙනවා හටගන්න භවයක් එක්කයි ඒක කතාව තියෙන්නේ. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනකොටම ඒ එනවා යනවා කතා නැහැ. සදාතනික එකම තැන එකම විදියයි. ආයි මේකේ එනවා යනවා කතා තියෙනවා නම් එතන හටගෙන නිරෝධ වීමක් සංකතයක්. අසංකතේ එකම නිවන සදාතනික ඒක සදාතනිකයි. ඒක නිසා ඒමක් යෑමක් ඉපදීම මරණය මුකුත් පනවන්න බැරි මෙතන. මේ කියන තැන සිතින් මිදෙන තැන. සිතින් මිදුණු තැනයි මේ කතාව ඊටාම ගැඹුරුයි. බොහෝ අයට මේක තේරෙන්නේ නැහැ. ධර්මයේ ගොඩාක් ගවේෂණය කරන ධර්මයේ නිවන් මඟ ගොඩාක් අවබෝධ ඥාණයෙන් කටයුතු කරන බොහෝ අයට මෙතන පිරිහීමක් තියෙනවා. ගලප ගන්න බැරුව
ආයේ ආනන්තරයේ සුවය අපි විඳිනවා කියලා, සදාතනික සුවය අපි විඳිනවා, ලෞතුරු සුවය අපි විඳිනවා කියලා බොහෝ අය මෙතන මත් වෙලා ඉන්නවා, හිර වෙලා. අන්න ඒක බුදුන් වහන්සේම දේශනා කරන විභව තණ්හාවක් විදියට. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරන ඕරම් භාගීය සංයෝජන වගේ උද්දම් භාගීය සංයෝජන කියලා ඔය රූපේ එහෙම නැත්නම් අරූපේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන්නේ ඔන්න නිසයි. මාන උද්දච්ච අවිජ්ජා කියන්නේ කිසි කෙනෙක්ට මෙතනට සම්බන්ධ වෙලා මෙයා වෙනස් කරන්න බෑ මේ හිර වෙන තැන දෘෂ්ටියගත වුණොත්. අද ඉන්න සමහරලාට අපිටත් ඇහෙන ලැබෙන භික්ෂුන් වහන්සේලා කියනවා නිවන තුල මුකුත්ම නැහැනේ. ඊට වැඩිය හොඳයි මේ අමරණීයත්වය. ඒ අපි එතන වෙලා සෝයේ ඉන්නවානේ. ඒක ඔහුගේ කැමැත්ත. බුදුන් වහන්සේ පෙන්නන්නේ එතන දුකමයි කියන එක. ඒකෙන් දුගතියට වැටෙනවා කියන එක බුදුන් වහන්සේ පෙන්නනවා. බුදුන් වහන්සේ පෙන්නන එතන තිබ්බොත් ඔහු හිර වෙනවා කියන. ඔහු නැවතත් චක්‍රයක කරකැවිලා දුගතියකට වැටෙනවා කියන. ඒක නිසාම බුදුන් වහන්සේ පෙන්නනවා එතනට හිත තියෙන එක නෙමෙයි. චුට්ටක් හරි අසුචි තිබ්බොත් මහණෙනි ඔබේ වස්ත්‍රේ ගඳ ගසනවාමයි කියනවා වගේ බුදුන් වහන්සේ කියනවා චුට්ටක් හරි භවයේ පැතුවොත් ඒ කෙනා නිවන වැහෙනවාමයි කියලා. ඒක නිසාම බුදුන් වහන්සේ පෙන්නනවා භවයේ චුට්ටක්වත් පතන එක නෙමෙයි නිවන් මඟ. සියල්ල අසුචි නම් ගඳයි මානෙනි කියනවා. භවයේ චුට්ටක් හරි තියනවා කියන්නේ එතන අසුචි ගඳයි. ඒ චුට්ටත් අයින් කරගන්නයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. නිවනින්ම සැනසීම ලබන්න කියන එකයි බුද්ධ වචනේ. ඉතින් ගොඩක් අපි දකිනවා පසු කාලීනව නිර්මාණය වුණු ගොඩක් දෘෂ්ටිගත ආගම්වල ඒ විරවිච්ච තැන් අපිට පේනවා. ඒ වගේම ඒ මූලයට ගොඩක් පොත් ලියාගෙන ඒක නිසා මූලයට යන්න බැරුව අද සමාජය තුළ බුදුදහමත් ඒ විදිහටම හිර කරගෙන ඉන්නවා. සියලු ආගම් එකතැන හිර වෙලා පල් වෙනවා. ඒ වගේ මෙතනට බුදුදහමත් අල්ලු කරලා තියෙනවා. නමුත් ඒ කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේම දේශනා කරනවා. මේ දහම විවර වෙන්න බබලෙනවා. කිසි කෙනෙකුට මේක සැඟවෙන්නේ නැහැ. මේක යම් කිසි න්‍යායකට ක්‍රියාත්මක කරන බව තේරෙනවා. බුදුන් වහන්සේ දේශනා කරපු දේශනා බැලුවා මේක අවුරුදු 2500ක් ගියාම ඉස්මතු වෙනවා. මේ පරම සත්‍ය තමයි මුළු ලෝකෙම කතා කරන්නේ. මේ 2020 වසරේ යන්නේ 2050 වෙනකොට මුළු ලෝකෙම පරම සත්‍යයකට එනවා. ඔය දේව කතා, දෙවියෝ මැව්වා කතා ඔක්කොම කුඩු වෙලා යනවා. එතනින්ම සියලු ආගම් කුඩු වෙලා යනවා. ආගම් සංකල්ප බිඳ වැටලා පරම සත්‍ය කියන තැනකට එනවා. මේ මුළු ලෝකෙම විශ්ව න්‍යායකට එනවා. ඒ 2050 වසර වෙනකොට ඒ දේ සිද්ධ වෙනවා. ඒක බුදුන් වහන්සේ විසින්ම දේශනා කරලා තියෙන තැනක් තියෙනවා. ඔබට දකින්න ලැබෙනවා මේවා අටුවා ටීකා හොඳින් බැලුවොත් එක එක විදිහට මේ කාරණාව ඉස්මතු කරනවා. ඉස්මතු කරනවා දියසෙන් කුමාරයෙක් ගැන ඉස්මතු කරනවා. මේ වගේම විශාල කතාවස්තු තියෙනවා. අපි ඒව පස්සේ දුවන්නේ නැහැ. අපිට ඒ කතාවස්තු වල රස විඳින අවශ්‍යතාවයක් නැහැ. අපිට නිවන දැකලා නිවන් මඟ සාක්ෂාත් වෙලා අපිට ඕනි වෙන්නේ මේ බුදුන් වහන්සේ පෙන්නපු ඒ මාර්ගය තුල කටයුතු කරන එක. යම් සත්‍යයක් ලෝකේ තියෙනවා නම් ඒ සත්‍ය අවබෝධ කරගෙන මේ දුකෙන් මිදෙන මඟ සම්පූර්ණ නිර්වැදිව පිරිසිදුව තමා තුළින් ඒ මගට කටයුතු කරලා දුකින් මිදෙන එකයි අපේ අදහස. අපිට වෙන අදහස් නැහැ. ලොකු අදහස් නැහැ. මාන්නේ ඉස්මතු වෙලා එන හැම තැනකදීම මම ඉන්නවා. ඒ හැම තැනකදීම අපි දුකට වැටෙනවා. ලෞකිකයි, පෘථග්ජනයි, දෘෂ්ටිගතයි. මාන්නේ ඔබ දකින්න ඔබේ සිත ඔබ දකින්න නුවණ අල්ලන්න ඔබේ ඥාන අවදි වෙනවා. ඒ ඥාන වලින් ඔබ කටයුතු කරන්න. නිවන් මාර්ගට තියෙන එතන අපි කිව්වා පුබ්බේනවාසෝ ඥාන ආසවක්ඛ්‍යා ඥාන මේවා සියල්ලම අපේ සිත තුළින් දකින්න හැටි. අපි පෙන්නවා බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ ඒ බෝධි මූලයේ බුද්ධත්වයේ ලැබුවේ කොහෙවත් ගිහිල්ලා රටක් කලලා යුද්ධ කළා නෙමෙයි. තුන් ලෝකේ ජයගත්තා කිව්වට මේ ලෝක තුන සිත ඇතුලේ බුදුන් වහන්සේ ජය ගන්න. මාර්සෙන් දමනය කියලා ලොකු මේ අද චිත්‍ර ඇඳලා චිත්‍ර කළා පෙන්නුවට කොහෙවත් තියෙන එහෙම යුද්ධයක් නෙමෙයි. සිත ඇතුලේ මාරයයි. සිත ඇතුලේ තුන් ලෝකෙම තියෙන. සිත ඇතුලේ දිව්‍ය ලෝකෙත් තියෙන. සිත ඇතුලේ බ්‍රහ්ම ලෝකෙත් තියෙන. සිතින් තමයි ඔබට පුළුවන් මේ ශක්තිය ශුන්‍ය කරන්න. හැබැයි ඒ කරන දේ බාහිරිනුත් වෙනවා කියලායි බුදුන් වහන්සේ කියන්නේ. බාහිරේම ප්‍රතිබිම්බයක් සිත කියන්නේ සිත ඇතුලෙන් කරන දේ නැවතත් බාහිරටත් සිද්ධ වෙනවා කියලා බුදුන් වහන්සේ කියනවා. අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවය තුල බුදුන් වහන්සේ නිවන පෙන්නනවා.
සියල්ලෙන් මිදෙන හැටි පෙන්නනවා. මේ සත්ව ලෝකයේ ස්ත්‍රියන් ලෝකයේ මේ මිනිස්සු කොහොමද මේ විඥානේ බැසගන්නේ? මේ ලොකු න්‍යායක් බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ න්‍යාය අවසාන ශීර්ෂය තමයි අවසාන මූලය තමයි මේ නිවන තියෙන තැන. ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ගොඩක් අය හිතන් ඉන්නවා මේක වැඳ වැඳ ඉන්න එකක් මේක එක එක දේවල්. ඒ පුහු බොළඳ මනසකට කොහොමද නිවන් දකින්න පුළුවන් වෙන්නේ? කවදාවත් බැරි වෙනවා. ඒ මනසින් මිදෙන්න ඕනේ දෘෂ්ටිගත තියෙන බොළඳ මනසේ. මේක එහෙම බොළඳ මනසකට අල්ලන්න බෑ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියලා බුදුන් වහන්සේ දේශනා කරේ මහා ප්‍රඥියෙක්මයි මේක අවබෝධ කරන්නේ. ඒකයි බුදුන් වහන්සේ අතරම දේශනා කළ තියෙන සූත්‍ර හොඳින් විග්‍රහ කරොත් කෙනෙක් හොඳට අධ්‍යයනය කළොත් ඒ වගේම ඒ ප්‍රතිපදාවට යන්නේ නැතුව අධ්‍යයනය කරන්නත් බෑ. කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ධර්මයේ තමන්ගේ මේ සබාදාමේ න්‍යායනේ. සබාදාමේ න්‍යාය ලුණු රස ගැන කිව්වට වැඩක් නැහැ. ඔබ දැන් පොතක් බලලා කියවනවා ලුණු රහයි කියලා. කවදාවත් ලුණු කාලේ නැත්තම් ඔබ දන්නවද? ඒ වගේ ඔබ මේක ප්‍රත්‍යක්ෂවම යන්න ඕනි. යන ගමන් තමයි මේක දකින්න ඕනි. ඒ සත්‍ය ඥානේ දර්ශන සමාපත්තිය එහෙම පොතක් කියවුවා කියලා ඇති වෙන එකකුත් නෙමෙයි. එහෙම එන්නේ නැහැ. ඒක ඇතුළට බහින්න ඕනි. බහිනකොට Tamanට ඒකයි මේක සාන්දිටික ධර්මයක් වෙන්නේ. මේක Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. Taman සිත දකින්න ඕනි, සිත අඳුන ගන්න ඕනි, සිත පේන්න ඕනි. ඒ වගේම Tamanට සිතේ ඇත්ත කතාව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. එතකොට ඔහු ඔය කිසිම ඇදහිල්ලකට විශ්වාසයකට යන්නේ නැහැ. මුළු ලෝකෙම කෝටි ගාණක් ගියත් එක්කෙනෙක් හරි නිවන් දකිනවා. සත්‍ය දැක්කොත් ඒ ආර විදියට කරොත්. බුදුන් වහන්සේ අප වෙනවා ඒකයින මග්ගෝ අයම් බික්කවේ. බුදුන් වහන්සේමයි අප වෙන්නේ. අනිවාර්යයෙන්ම නිවන් දකිනවා කියලා. සතර සතිපට්ඨාන යමෙක් හරියට වඩයිද මහණෙනි මම අප වෙනවා. ඔහු නිවන් සැනසීම ලබනවා. ඒක නිසාම මේ මගට නිවැරදිව බහැපු අය නිවන් මගින් සැනසීම ලබනවා. බුදුන් වහන්සේ ආනන්දය මහ පොළොවේ පස් වගේ මිනිස්සු හිටියට නිවන් දකින්නේ නැහැ. දුගතියට යන්නේ මේ ලෝකේ විශාල ප්‍රමාණයක් යන්නේ දුගතියට. නියපොත්තට ගත්ත පස් ටික වගේ ආනන්දය මේ බොහොම සුළු පිරිසයි සුගතියට යන්නේ. නිවනට යන්නේ නිවන් දකින්නේ බොහොම සුළු පිරිසයි. ඒ තරම්ම මේ ලෝකේ දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුන් වහන්සේ කියනවා දෘෂ්ටි උල දෘෂ්ටි කාන්තාරයක් කියලා. ඒකට හේතුව තමයි මේ මායාව විඥානේ. විඥානේ කියන්නේ මැජික් කරුවෙක් මායාවක්. මේ මායාවට නොරවටන කෙනෙක් මනුස්ස ලෝකේ මේ සත්ව ලෝකේ හොයා ගන්න අමාරුයි. බොහොම කලාතුරකින් තමයි එහෙම අය ඉන්නේ. ඒ මහා ප්‍රඥීන්ට විතරයි මේකේ සැනසීමක් තියෙන්නේ. ඔවුන් සදා අමරණීයත්වයට පත් වෙනවා. ඔවුන් මහ සුවයක් විඳිනවා. ඔවුන් මැරලා නෙමෙයි මේ දැම්ම. මේ දැන් දිව්‍ය ලෝකයට යන්න පුළුවන් කෙනා මේ දැන් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් කෙනා නිවන් දකින්න. අපි ඒක අභියෝග කරනවා. ඒ නිසාම අපි ඔබට ඒක පෙන්නනවා විතරක් නෙමෙයි. අපි ඔබට සිත ඇතුලෙන් එතනට ගෙනිනුත් පෙන්නනවා. ඔබ දැන් ඉන්නේ එතන කියන එක. අපි පෙන්නනවා. සියල්ල අපි පොර දානවා වගේ වතුර දානවා වගේ සිතට ඕනි කරන සියලු සාධක ටික දැම්මාම සිත එක නිකම්ම සිතට ඒක සිද්ධ වෙනවා. ඒක ඔබට දකින්න ලැබෙනවා. වැඩි මුකුත්ම අපිට කියලා කරන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේ දීපු සතර සතිපට්ඨානය ඇතුලේ සේරම තියෙනවා. හැබැයි ඒක දන්නේ නැහැ. ඒක බලන කෝණේ කණ්ණාඩි දාගෙන බලලා අර පාටෙන් බලනවා වගේ සතර සතිපට්ඨානය බැලුවා කියලා කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඒක නිසා බුදුන් වහන්සේම කියනවා මහණෙනි උදෑසන හිමිදිරි පාන්දර තනබිග පිපෙන පිනිබිඳක් තනාග පිපෙන පිනිබිඳක දේ දුන්නත් දකින්න ඔබ දරන මහා වීරය ඒ දකින්න ලැබෙන්නේ මහණෙනි එකම කෝණිකේ ඒ තරම්ම දුර්ලභ කෝණයක් තියෙනවා කියන සතර සතිපට්ඨානේ දකින්න අන්නේ කෝණයට අහු වුණොත් කෙනෙක් දැක්කොත් ඔව් දේ දුන්නත් දකින්නවා කියනවා ඒ පිනිය තනාග පිනිබිඳේ අන්නේ විදියට තමයි කියනවා මහණෙනි මේ සතර සතිපට්ඨානේ ඒ නිවැරදි කෝණයෙන් දැක්කොත් කෙනෙක් ඔව් නිවන් දකින්නමයි කියන එක බුදුන් වහන්සේ කියනවා. ඒකයි දර්ශන සමාපත්තිය කියලා පෙන්නන්නේ. ඒ දර්ශන සමාපත්තිය එන තාක් කිසි කෙනෙක්ට කරන්න දෙයක් නැහැ. ඔය නිකම් බොරුට අත් දෙක තියාගෙන හුස්ම දිහා බලන් ඉන්නට ඒක ප්‍රාණායාම. වේදේ මිත්‍යා දෘෂ්ටිය. ඒ නිවන් මඟ නෙමෙයි. නිවන් මඟ තියෙන්නේ දර්ශන සමාපත්තියත් සමගයි. සම්මා දිට්ඨිය පැමිණහුට පමණයි මේ මඟ තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටින් කුඩු වෙන්න ඕන. මොනවා දෘෂ්ටින් කියන්නේ? ඔබ කොහේ හරි ලෝකයක දිව්‍ය ලෝකේ හරි යන්න හිතන් ඉන්නවනේ.
මැරලා ඉවරලා. එතනක් තියෙන භවය පැතීමනේ. ඒ සියුම් භවය තමයි ඔබ දෘෂ්ටි කරලා තියෙන්නේ. ඔබගේ සිත ප්‍රත්‍යක්ෂ කරගන්න ඔබගේ සිත කියන්නේ තණ්හාව. ආත්මීය හැඟීම ස්ථිර කියන තියනවා කියන සිතුවිල්ල ගත්ත නිසායි සිතක් උපදින්නේ. හැම තැනකම සිතක් හතර එතන තියනවා කියන හැඟීම. නමුත් මේ ලෝකෙම තියෙන්නේ අනිත්‍යයි. ඒකයි ත්‍රිලක්ෂණ තියෙන්නේ. මුළු ලෝකෙම තියෙන්නේ අනිත්‍යයි. මුළු ලෝකේ කිසිවක්ම පවතින්නේ නැහැ. ගල් කැට වගේ කුඩු වෙලා යනවා. මිනිස්සු පවා කුඩු වෙලා යනවා. දිය වෙලා යනවා. උණු වෙලා යනවා. ශරීර කුඩු සේරම ඔය හිතන් ඉන්න ඔය ආත්මීය සංකල්ප දාපු සේරම කුඩු වෙලා යනවා. ශරීර කුඩු පළවට පස්සේ ඔබටම පේන ආන්නකට තමයි පිච්චිලා අලු වෙලා නැති වෙලා යනවා. මොනවද ඉතුරු වෙන්නේ? ඔබගේ ශක්ති ධාතුව තුළ තැන්පත් වන ශක්ති ස්වභාවය. ඒ සකස් වෙන අද්විතීය ශක්තියක්. විඥාන ශක්තිය කියන්නේ. ඒ චුම්බක ශක්තියකුත් නෙමෙයි විද්‍යුත් ශක්තියකුත් නෙමෙයි අද්විතීය ශක්තියක්. මෙලොව ඇති වටිනාම ඒකකයක්. අපි එහෙම කතා කරොත් සම්මුතිය තුළ එහෙම කියත හැකි. නමුත් ඒවා සම්මුතිය. මිනිස්සු විසින් ගත්ත භාෂාවෙන් කියන වචන. මේකට භාෂාවක් නැහැ. මේ ලෝකෝත්තර භූමියේ තුල භාෂාවක් නැහැ. මේකේ වචන නැහැ. මේකේ මිනිස්සෙක් නැහැ. සබහාදහම් පමණයි. ඒ මහා සත්‍ය අවබෝධ කරන්න සබහාදහම් බවට පත් වෙන්න ඕන. එතකොට ඔබට දැනෙනවා අන්ත මොනවද, සිතුවිලි මොනවද, ඥාන මොනවද කියලා. ඒ අභිඥාලාභීන් පමණයි නිවන් දකින්නේ. අපි පෙන්නවා සිතෙන් සිත දකින්න හැටි, පරචිත විඥාන ඥානෙ එන හැටි, අපි පෙන්නවා පුබ්බේනාස ඥානෙ, මේ සිත දැකලා මිදෙන හැටි, අපි පෙන්නවා චතුප්පාද ඥානෙ, මේ සිතේ පෙරමතකයෙන් හටගෙන, මේ සියාව සිතත් පෙරමතකයෙන් හටගෙන දෙක එකේ මෙතන වර්තමාන සිතක් පණවන්න තැනක් නැති වෙලා ශුන්‍යතාවයටපත් වෙලා, ඒ ශුන්‍යතාවය තුළ නාම රූප අන්ත වලින් මිදුන ස්වභාවයේ ලෝක ස්වභාවය, ලෝකේ පරම සත්‍ය ස්වභාව ධර්මයේ බවට ධර්මතාවය අවබෝධ සාක්ෂාත් වෙනවා. ඒ තුළ තියෙන ශුන්‍යතාවයයි. මේ සිත එක තත්ත්වයටපත් වෙනවා. ඇත්ත කතාව. සිතට අහිමි වෙනවා. සිත මැරෙනවා. ඒකයි නිබ්බාන. මේක ප්‍රථම නිබ්බාන සූත්‍රය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒකයි මේ නිබ්බාන කියන වචනේ මේවට එන්නේ. නිබ්බාන පිරිණිවා කියන වචනේ උනත් ඔබ ගත්තොත් ඒවා එක එක විදිහ අර්ථකථන කොච්චර දුන්නත් ඒකේ ඔබට දැන් කලේ පිරුණාට පස්සේ දාන දෙයක් තියෙනවා. ආයි වතුර දැම්ම මොකද වෙන්නේ? උතුරනෝනේ. ඔබ සියල්ල ලෝකේ අවබෝධ කරාට පස්සේ තවත් අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. නෑනේ. ඔබ සියලු දෘෂ්ටි වලින් මිදෙන්නේ කොහොමද? සම්මාදිටේ එන්නේ කොහොමද? සියල්ල අවබෝධ වෙන්න ඕනේ. සියල්ල අවබෝධ කරන්න ඕනේ. අන්න දර්ශනේ සත්‍ය ඥානය අවබෝධ උටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. මිදීමක් තියෙන්නේ කෙනාට පමණයි. ඒකයි අපි දර්ශනය හැමතිස්සෙම කිව්වේ බුදුන් වහන්සේ කෙනෙක් ආවොත් ඔහුට ඔය අත් දෙක තියාගන්න වාඩි වෙන්න එහෙම කියලා නැහැ කොහෙවත්. බුදුන් වහන්සේ මේ ලෝකේ සත්‍ය හැමතිස්සෙම එක්කෙනාට කියලා දෙනවා. එච්චරයි. බුදුන් වහන්සේ ඝාතකයේ ඉඳලා ඔය ගීතිකා ඒව කී ඉඳලා නැහැ කොහෙවත්. බුදුන් වහන්සේ සත්‍ය කියලා දෙනවා හැමතිස්සෙම. බුදුන් වහන්සේ හැමතිස්සෙම හැම කෙනෙක්ම දුකෙන් මුදව ගන්න කරන එකම දෙයයි සත්‍ය කියලා දෙනවා. අද ඉන්නේ මොනවයි කරන්නේ? එක්ක කොඩි උස්සන් යනවා, එක්ක ඔය ඝාතකී කිය මරණකම් ඉන්නේ ඕකනේ කරන්නේ. දුන් අල්ලල්ලා ඉන්නවා, එක්ක මල් තීතේ ඉන්නවා, එක්ක මොකද්ද අපිට තේරෙන්නේ මේ තරම් අන්ධ උනේ කොහොමද කියලා. අපිට තේරෙන්නේ මිනිසෙක්ගේ දෘෂ්ටිය කොහොමද මෙච්චර මන්ද කරන්නේ. ඒ කියන්නේ මේ මරණයට පස්සේ මෙහෙම දෙයක් තියෙනවා වෙනවා කියලා කොහොමද මේක බස්සන්නේ? කොහොමද ඒක බස්සන්නේ? ඒ දෘෂ්ටිය බස්සුවට පස්සේ කායි සදාතනිකව මිනිහා ඉවරයි. මිනිහා හොයන්නේ නැත්ත. ආයි යකඩ අර සැමන් ටින් එකට දාලා මාළුවා ගෙහලා සීල් කළා වගේ වැඩක් කරනවා. ආයි මුළු ජීවිතේම එතනින් ඉවරයි. ওই දෘෂ්ටිය පොඩි කාලේ හරි දැම්මොත් හරි ඒ එක එතනින්ම ඉවරයි. ආයි ඒක ඉපදුනට වැඩි හොඳයි මැරලා කියලා. ඇයි කවදාවත් යාට ලෝකෙ දකින්න හම්බ වෙන්නේ නැහැ. අන්ධෙක් වගේම ඉන්නේ අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේම මැරලා. අර ධම්ම චක්කුසේ පහළ වෙන්නේ නැහැ. ලෝකේ දකින්න ඕනේ සත්‍ය දකින්න බැරි වෙනවා. අයියේ දෘෂ්ටියක් තුල හිර වෙලා ඉන්නවා. සත්‍ය පේන්නේ නැති වෙනවා. සත්‍ය වහන්නේ ආගම් වලින්. ඕකයි තියෙන ලෝකයේ ඇත්තම කතාව. ඕකයි තියෙන භයානක කතාව. ඕක කිව්වම මොකද වෙන්නේ? කියන එකම වල දැම්මම වැඩේ හරි.
අර ඉන්න ලෝකේ ඒ ලෝකෙට ඒක තමයි දැනෙන්නේ. බොළඳ මනසකට බොළඳත්වයේ මිස වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ උතුම් ශ්‍රේෂ්ඨ මනසක් නැති තැන ඔවුන් එකට ගරහනවා. ඔවුන් නැන ගහලා ජේසුස් වහන්සේව මැරුවා වගේ අද හිටියොත් ගල් ගහලා මරන කවුරු හරි කිව්වොත්. ඔය සත්‍ය කවුරු හරි කතා කරොත් ඔහුව ගල් ගහලා මරනවාද? අරණයන් තිරිසන් සත්තු වගේ මරනවා. පෙරේතය වගේ ඌව මරන අයියේ. පරම සත්‍ය දරා ගන්න බොළඳ මනසවල් වලට ශක්තියක් නැහැ, හයියක් නැහැ. කරන්න පුළුවන් එකම දේ ඔච්චරයි. කවදාවත් ඒ සත්‍ය ලෝකේ සංගවන්න බෑ. මොකද ඔහුත් මැරෙනවා. ඔහුත් දැරන්නේ ලතෝනි තියාගෙන අඬාගෙන. හිතින් හිතාගෙන ඉන්නව මේ වෙයි කියලා. ඒක මායාවක් බොරුවක්. ඒ බොරුවට අද මුළු ලෝකෙම රැවටුණාත් ඒකට කරන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේ ඒක දේශනා කරනවා. බුදුන් වහන්සේම මේ දේශනාව කරන්නේ. ඔබ දැක්කොත් එහෙම බුදුන් වහන්සේ බුදු සමය තුළ ඒ දෘෂ්ටිවල ඉන්න මිනිස්සු සමහරලාට බුදුන් වහන්සේ ගාව ඉන්න නිත්‍ය ශ්‍රාවකයෝ 500යි. අර 20000 30000 ඉන්න දෘෂ්ටිවල. ඒක අවස්ථාවකදී අග්නිකොමන්දෝපම සූත්‍රය මට හිතන්නේ මට මතක හැටියට අග්නි කියන බ්‍රහ්මණයා අපි මට මතක හැටියට ඒ බාහවරි බ්‍රහ්මණයා වගේම අග්නි කියන බ්‍රහ්මණයේ කතා වස්තුව බැලුවම පේනවා මුගලන් මහරහතන් වහන්සේ තමයි ඉස්සල්ලා වඩින්නේ. විශාල පිරිසක් ඉන්නවා ස්වාමීනි. ඒ අතර ගිහිල්ලා අපි මේ අග්ගි කියන බ්‍රාහ්මණයට මේ ධර්මයේ අපි කොහොමද පෙන්වන්නේ? මේ සත්‍ය කොහොමද ඔහුට ප්‍රකාශ කරන්නේ? මුගලන් මහරහතන් වහන්සේට ආනන්ද අපේ බුදුන් වහන්සේ දේශනා කරනවා නෑ මොග්ගල්ලාණනි ඔහුට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා. නමුත් ඔහුගේ ශ්‍රාවකයෝ දෘෂ්ටිගත වෙච්ච ශ්‍රාවකයෝ 10 ගණක් විශාල ප්‍රමාණයක දැන් කතා කරනවා ලක්ෂ ගණන් වලින් කියනවා වගේ. ඒ තරම් දෘෂ්ටිගතව ඒ තරම් හිටපු ඒ නායකයා තමයි අග්ගි. රජ්ජුරුවත් ඔහුට ඔහු කියන දේම යහන්නේ. ඒ තරම් උට බලයක් තිබිලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය රාජ්‍ය සහිතව කටයුතු කරලා තියෙනවා. නමුත් ඔහු බුදුන් මහා මොග්ගලන් රහතන් වහන්සේ වැලි ගොඩක් ඉඳලා ඉන්න තනක්වත් දීලා නැතුව අසපුවට ගිය වෙලාවේ කතා වස්තු ඉතා දීර්ඝයි. අපිට මේ සූත්‍රය ඕනනම් ආයෙ දවසක් කතා කරමු අපි. නමුත් එතන ඔහු සියලුම ජනතාව ඉස්සරහා කියනවා මම ධර්මය අවබෝධ කරනවා කියලා. ඔහු කියන ඔහු ඒ හිටපු දෘෂ්ටිය බොරුවක් කියන එක ඔහුම කියනවා. මේ දෘෂ්ටියක් කියලා. මේ ලෝකේ පරම සත්‍යයක් තියෙනවා මම මේක අවබෝධ කරනවා. අන්න එතකොට තමයි මේ මහා ජනකාය සම්මා දිට්ඨියට හැරෙන්න උත්සාහ කරන මොකද අපේ මුනිවරයා මේ සත්‍ය ප්‍රකාශ කරන්න කියලා. මේවා දෘෂ්ටිකාන්තාරයක් කියලා. මේ කතා ඊටාම ගැඹුරු ඊටාම වටිනවා විශේෂයෙන්ම බෞද්ධ අද සමාජය තුළ ඉන්න දෘෂ්ටිගත. ඒ වගේම සමාජගත වෙලා ඉන්න දෘෂ්ටිගත අයට මේ ගොඩක් වටිනවා. මේ සූත්‍ර සංගවෙන්න හොඳ නැහැ. මේවා ඉස්සරහට එන්න ඕන. අපි ඒක නිසා තමයි නැති දින්න සූත්‍ර ඒවා ගොඩාක් වටිනවා. බාරහාර වෙන එක බොරුවක් කියන එක බුදුන් වහන්සේ සිංහනාදයක් කරන සූත්‍රය තමයි නැති දින්න සූත්‍රය. නැති දින්න කියන්නේ ওই බාහිර වෙන තැන. ඔය බාහිර වෙනම තියෙනවා බාහිර කියලා සූත්‍රයක්. බාරහාර කියලා සූත්‍රයක් වෙනවම තියෙනවා. ඔබ බලන්න සූත්‍ර පිටකයේ 3 වෙනි සංයුත්ත නිකායේ 3 වෙනි පරිච්ඡේදයේ බාරහාර කියන සූත්‍රයේ සියල්ල බොරු මායාවක් කියන එක බුදුන් වහන්සේ කියනවා. දෘෂ්ටියක් කියන එක බුදුන් වහන්සේ කියනවා. ඒ තාක් සසර දුකට වැටෙනවා කියනවා. මේනම් මනාකොට දේශනා කළා තියෙන මුලැමැදාක ගැලපෙන මේ සාක් හොඳින් තියෙන ධර්මයක් කොහොමද මේ විදිහට සංගවන්නේ? සංගවන්න බෑ. සංගවන්න බෑ. ඔබගේ දෘෂ්ටි ටික කඩන්න සත්‍ය ධර්ම විතරයි දේශනා කරනවා. අද සංඝ රත්නයේට තියෙනවා ඒ යුතුයකම වගකීම. බුද්ධ පුත්‍රයෙක් විදිහට මේ සත්‍ය ලෝකෙට එලි කරනවා. හැමදාම බොරු කිය යන්න හම්බ වෙන්නේ නැහැ. දවසක සත්‍ය එළියට එනවාමයි. ඉතින් අපි අද කාලේ ගොඩක් ගෙවිගෙන යනවා. අපි මේ අද කතා කරේ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුළ තියෙන කාරණා. ඒ වගේම අපි ඒකට එකතු කරා අංගුත්තර නිකායේ ඒකා දසම නිපාතයේ තියෙන ඒ සන්ද සූත්‍රය. එතනදී බුදුන් වහන්සේ පෙන්නේ මේක ධ්‍යාන මට්ටමකින්
අරහත් සමාධිය කිසිදු සංඥාවක් නැහැ. අරහත් ඵල සමාධිය ගැන. එතකොට පඨවිස්මින් පඨවි සංඥා විභූතා. පෘථුවේ පෘථුවි සංඥාව විභූත වෙලා නැති වෙලා ආපස්මින් ආපෝ සංඥා විභූතා. ඒ එකක් පිළිබඳව අර විදිහට විභූත වෙලා නැති වෙලා එක සංඥාවක්වත් නැති ස්වභාවයක තමයි අරහත් සමාධිය තියෙන්නේ. ඔබ දන්නවා මේ අරහත් සමාධියට සමවැදුනහම විදුලි කෙටුවත් ඒ කෙනාට දැනෙන්නේ නැහැ. කිසිදු සංඥාවක් නොදැනෙන ඒ සමාපත්තියක් තමයි එතන සමාපත්තියක් කරගත්තොත්. හැබැයි ශුන්්‍යතාවයේ විහරණයක් තියෙන්නේ. නමුත් එතන සමාපත්තියක් කරගන්නත් හැකියාව තියෙන බව බුදුන් වහන්සේ මේ ඔස්සේ පෙන්වලා දෙනවා. සියානුකෝ බන්තේ බික්ඛුනෝ තථා රූපෝ සමාධි පටිලාභෝ. පඨවියේ පඨවි සංඥාවක් නැහැ. ජලයේ ජල සංඥාවක් නැහැ. වායයේ වායු සංඥාවක් නැහැ. මෙන්න මේ වගේ මේ හැම පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ආකාශ සංඥා හැම තැනම සංඥාවක් නැති තැනක් තමයි පෙන්වන්නේ. ධාතිච්ච පන එහෙම තැනක් තියෙනවා. එහෙම වුණා ධානයකුත් තියෙනවා මහණෙනි. එහෙම සමාධියකුත් තියෙනවා. සියානුබන්තේ බික්කුණා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බූපදී පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. ඔය පෙන්නන්නේ අන්නේ සමාධියයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. මෙන්න මේ සමාධිය පෙන්නන්නේ මේ ශුන්‍යතාවයේ තුල තියෙන එහෙම නැත්නම් වේදනා සංඥා නිරෝධ සමාපත්තිය තුල තියෙන සමාධිය. මේ හිස් බැල්මක් කියන්නේ එතනමයි. අපවත්තං අපතිත්තං අනාරම්මණං කියන්නේ ඒ කාරණාවයි. ඒ හිස් බැල්ම. කොතනකවත් පිහිටන්නේ නැහැ, අරමුණක් නැහැ, පතිත වෙන්නේ නැහැ. අපවත්තං අපතිත්තං අනාරම්මණං. එහෙමනම් අපි ඔබට පැහැදිලි කරගෙන ආවේ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුළ පෙන්වන කාරණාව. එතනදී බුදුන් වහන්සේ උපමාවකුත් පෙන්වනවා අජානීය පුරුෂයා ඔබව নমස්කාර වේවා. පුරුෂුත්තමයාණනි ඔබට নমස්කාර වේවා. යම්බදු ඔබ යමක් ඇසුරු කොටගෙන ධානයේ වඩන්නේද එයා අපි නොදනිමු. ඒක තමයි නමෝ තේ පුරුසංජාන නමෝ තේ පුරුසුත්තම යස්සතේ නබිජානා යම්පි නිස්සාය දහය කියලා පැහැදිලි කරේ සන්ද සූත්‍රයේ අංගුත්තර නිකායේ ඒකාදශ නිපාතේ. එහෙමනම් ප්‍රථම නිබ්බාන සූත්‍රයට අදාළ කාරණා තමයි අපි ඉස්මතු කරන්න උත්සාහ කරේ. නිවන් මඟ යමෙක් ඇතරම අපි දිගටම පැහැදිලි කරගෙන ආපු කාරණා හොඳින් අසනවා නම් කෙනෙක් ඔහුට වරදින්න හේතු නැහැ. අපි දකිනවා නාම රූපේ නාමයේ දකින හැටි, රූපේ දකින හැටි, රූපේ මිදෙලා, නාමයේ මිදිලා, ඒක නාම රූප පරිච්ඡේදයකට කටයුතු කරන ආකාරය, ඒ වගේම පුහුණු විය යුතු ආකාරය, ඒ වගේම ඔහු එදිනෙදා සිත දකිමින් බැලුවට අපි දැන් මේ පිටකවල තියෙන කාරණා බැලුවම සූත්‍ර පිටකවල තියෙන කාරණා ඒවත් එක්ක බැලුවාම අපිට හිතෙනවා මේක හරි ගැඹුරුයි, අපිට තේරෙන්නේ නෑ. එහෙම දෙයක් නෑ. මේක හරි සරලයි. සරලව කියනවා නම් ඔබේ හිත නිවන කියන්නේ. ධර්මයේ තියෙන එළියේ නෙමෙයි, කොහෙවත් ගිහලා හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ ඔබේ හිතයි. ඔබ කොතනද ඉන්නේ මේ මොහොතේ? ඔබේ ඉන්න ඉරියව්වට මුලින්ම හිත තියන්න. ඒ ඉන්න ඉරියව්ව ඒ මොහොතට අවදි වෙනවා කියන තැනට එන්න. සමහරට ඔබේ හිත අතීතයට යනවා. ඔබේ හිත අනාගතයට යනවා. ඒක නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන එක් මොහොතක් මේ මොහොතට අවදි වෙන්න උත්සාහ කරන්න. සිත විසිරෙනවා පෙනෙයි. අතීතයට යනවා පෙනෙයි. අනාගතයට යනවා පෙනෙයි. සිත දකින්න නුවණින් මේ අතීතයේ ගිහින් ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. මේ මොහොත විතරයි මට තියෙන්නේ කියලා එතනට එන්න මනසින් බොහොම සරල අදහසකින්. එතකොට ඔබට හැම මොහොතක්ම මේ මොහොත පමණක් කියන එක සුන්දර මනසක් හැදෙනවා. අතීතේ ගිනි ගන්නේ නැහැ, අනාගත සිහිනමමින් ගිනි ගන්නේ නැහැ. එතනින් එන්න ඕනි ඔබ මේ සරල තැනකින් නිවන් මාර්ගට. ධර්මයේ තියෙන්නේ ඔබේ සිතේමයි.
ඔබේ සිතේ තියෙන රාග දේශ මොහ ගින්න නිවෙන තැනයි. නිවන තියෙන්නේ ධර්මයේ තියෙන්නේ. ඉතින් එතනට යන ගමන තුළ ඒ මොහොතට අවදි වෙන්න හැම මොහොතෙම ප්‍රසන්න සිතක් හදා ගන්න හැම මොහොතෙම කෙලෙසේ අඳුන ගන්න හැම මොහොතෙම සිතම දකින්න හැම මොහොතෙම බාහිර දකින්න එපා හිතම දකින්න. බාහිර නෙමෙයි ඔබ සත්‍ය දකින්න ධර්මයේත් එක්කම. බාහිර නෙමෙයි මගේ හිතේ සේරම තියෙන්නේ කියලා. හිතටම ටික කොටු කරගන්න මේ හිත. සිත දකින්න සිත හැමතිස්සෙම විසිරීලා තියෙනකොට සිත හොයන්න බෑ. සිත සැඟව ගිය කල්ලි සිත කෙසේ දැනගන්ද මහණෙනි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ සිත සැඟවුණු කල්ලි ඔබටවත් බෑ හොයාගන්න. ඒක නිසා මේ සිතට සිහිය පිහිටවන්න ඕනි. ඒක නිසාම ඔබ ඒකට කමඨාණක් තෝරගෙන සතියෙන් ගත්තත් කමක් නැහැ. අවශ්‍ය කරන තැනේදී අවශ්‍ය කරන දේ අවශ්‍යයි. සමතේ අවශ්‍ය කරන තැනක් තියෙනවා කිව්වේ ඒකයි. යුගන්ධන් විදියට මේ මාර්ග යන්න ඕනි කිව්වෙත් ඒකයි. හැබැයි දර්ශනය හැම තැනදීම වැදගත් වෙනවා. සත්‍ය ඥානෙ. නැත්තම් මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. එහෙමනම් ඔබ මේ මොහොතට සිත ගන්න හැමතිස්සෙම. එහෙමනම් මේ මොහොතේ සිත ඊට පස්සේ රූපේ බාහිර නෙමෙයි එන්නේ කියන එක දකින්න ඕනි දර්ශනයෙන්මයි. කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යමයි මේ නිවන් මාර්ගට. ඒ නිසා ඔබේ සත්‍ය යමෙක්ගෙන් අසා දැනගත යුතුමයි. නැත්තම් ධර්මයේ ශ්‍රවණය කර සුතවත් භාවය අදාගත යුතුමයි. යමෙක්ගේ සත්‍ය දැනගෙන එතනට මේ ටික ගලපන්න. හැබැයි මේ සිත දකිනවා නම් ඒ සිත විතරයි ඔබ ඒක විඳවන්නේ නැත්තම් වර්තමානට අවදි වෙනවා නම් ඔබ නිවන ලං වෙනවා. ප්‍රායෝගික පැත්තේ තියෙන්නේ එහෙමයි. ඔබ කොච්චර පොත්පත් සෛද්ධාන්තික දේ කියවත් ඔබ සිතේ මිදෙන්න එපා. ඔබේ සිතේනේ දුක තියෙන්නේ. ඔබේ සිතේනේ ලෝභ දේශ මොහ තියෙන්නේ. එහෙමනම් සිත හැදෙන හැටි දකින්න ඕනේ. එහෙනම් බාහිරනේ මේ හිත ඇතුලේ තියෙන්නේ. පේනවනේ මේ හිතනවා කියන තැනට හිත ගේන්න. එතනට හිත ලං කරන්න. ඒක හැම දෙයක්ම සිතුවිල්ලක් බව දකින්න. ඒ සිතුවිල්ලක් නම් ඔබ හැම දෙයක්ම ඔබේ හිතයි විඳවන්නේ. එහෙමනම් ඒ විඳින්නේ ඔබේ හිත විඳවන්නේ ඔබේ හිතමයි. එහෙනම් බාහිර මෙතනින් ගැලවෙනවා. ඔබ ඒ தත්වෙට හිත ගේන්න. හැබැයි එතකොටම ඔබට දැනෙන්න ඕනි ඊතුරු අධියර ඒ සෝවාන් වෙන මාර්ගයට ආවොත් ඔබ බාහිර නෙමෙයි හිතමයි කියන තැනට ආවොත් එතනත් ලොකු දියුණුවක් තියෙනවා. එතනට හිත ගේන්න පුළුවන් නම් මහා ශ්‍රේෂ්ඨයි. මොකද බාහිර මිදෙන කෙනාට තමයි මේ ධර්මයේ ගමන තියෙන්නේ. ඒ සෝවාන් මාර්ග ඥානෙ තියෙන්නේ එතනමයි. සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ ඔතනින්මයි. බාහිර දෙයක් නැති වෙන කල්ලි සියලු දෘෂ්ටීන් කුඩු වෙලා යනවා. ඔබේ සිතට එනකොට ඔබ චිත්තේන නියති ලෝකයේ කියන තැනට එනකොට ඔබ සලායතන ලෝකෝ කියන තැනට එනකොට ඔබ බාහිරයෙන් මිදලා සිතටමයි එන්නේ. එහෙමනම් අපි කිව්වේ ධර්මයේ මුකුත් දන්නේ නැති සරල කෙනෙකුටයි. මේ බාහිර නෙමේ සිතනවා හිතයි. පේනවා නෙමේ හිතනවා කියන තැනටයි ගන්නෙ. එහෙමනම් එතනින් සිතට එනවා. ඊට පස්සේ සිත දකින්නවා. එහෙමනම් සිත දකින්නකොට ඔබට සිත පේනවා. එහෙමනම් සිත ඇතුලේ සිද්ධ වෙන හැමදේම ඔබ දකින්න නුවණ සකස් කරගන්න. සිහිය පිටව ගන්න. මේ නුවණ එනවා ප්‍රඥාව එනවා මේත් එක්කම. මේ සිත දකින්න තැනදීම ප්‍රඥාව උපදිනවා. සිත අනිත්‍ය බව ඔබට පේන්න ගන්නවා. අන්න එතනට සිත තබන්න. සතර ඉරියව්වෙම ඇවිදිනකොට වැඩ කරනකොට එළවලු කපනකොට ඒ සිත් මාරු වෙනවා දකින්න. එක සිතයි එක මොහොතේ තියෙනවා කියන එක දකින්න. එතනට එන්න ඊට පස්සේ. ඊට පස්සේ ඔබ දකින්න හැම මොහොතෙම එක සිතයි තියෙන්නේ කියලා. සිත හැම මොහොතෙම ඔබ ඒත් එක්ක කටයුතු කරන්න ගනුදෙනු කරන්න. ඊට පස්සේ ඔබට ඒ එක සිතත් ඒ දකින්න සිතත් අතීත සිතුවිල්ලක් නේද කියන එක ඔබ දකින්න නුවණින්. මේ මොහොතේ ඇති වෙන ඒ සිතත් අතීතේ නේද එන්නේ. අතීතේ නේද කියන්නේ මේ පිහිය මේ එළවලු එහෙම නැත්නම් මේ පුටුව ඔබ දකින්නේ මොකද්ද හිතන්නේ මොකද්ද ඒක අතීත මතකයක් වෙනවා. එහෙමනම් මේ වර්තමානයේ මේ මොහොතේ උපදින එක සිතත් මලවුන්ගේ ලෝකේ ජීවත් වෙනවා වගේ ඔබට දැනෙන්න ගන්නවා ඔබ අතීතයක් තුල ජීවත් වෙන්නේ කියලා. එහෙනම් ඒ අතීතයක් තුල ජීවත් වෙන මලවුන්ගේ ලෝකෙන් ඔබ නැගිටින්න ඕනි පරිඋත්ථාන වෙන්න ඕනි. එහෙමනම් ඔබේ සිත එතනින් අවදි කරන්න ඕනි. එහෙමනම් අනාගත සිතත් ඊගාවට උපදින සිතත් බලන්න. මේ මොහොතේ තියෙන හිතත් එතකොට අතීත සිතක්. ඊගාවට උපදින්න තියෙන සිතත් බලන්න. ඒකත් මේ මොහොතේම අතීතයක් බවට පත් වෙනවා. ඊගාව සිතත් බලන්න ඒකත් අතීතයක් බවට පත් වෙනවා. ඊගාව සිතත් බලන්න ඒකත් අතීත සිතක් බවට පත් වෙනවා. එන සිත වර්තමානයේ හම්බ වෙන්නේ නැහැ. ඔබ ජීවත් වෙන්නේ මලවුන්ගේ ලෝකේ කියලා ඔබට එතකොට ප්‍රත්‍යක්ෂ වෙනකම්ම දකින්න. එතකොට ඔබට මලවුන්ගේ ලෝකේ පේන ගන්න ඔබ අතීතේ ජීවත් වෙන බව ඔබට පේන ගන්නවා. ඔබට වර්තමානයක් නෑ ඔබ හැමතිස්සෙම ඉඳලා තියෙන අතීතෙමයි. ඔබ ඒතන්ට එන ඔබ එතන්ට આવොත් ඔබ දකින්න සත්‍ය දකින්න ගන්නවා. සත්‍ය තමයි ඔබ අතීතයක් තුලයි හැම මොහොතෙම
ඔබ කවදාවත් ඔබට වර්තමානයේ හමු වෙලා නැහැ. ඔබ ඊගාව දෙයට එනකොට ඊගාව සිතට එනකොට ඒකත් අතීත සිතක් වෙනවා. දැනගන්නකොටම දැනගන්නේ අතීත මතකෙන්මයි. එහෙමනම් ඔබ ඉන්නේ පුරාණේ කකා ඉන්නේ හැම මොහොතෙම. අතීතේ වමාර ඉන්නේ හැම මොහොතෙම. එතකොට ඔබට වර්තමානයක් කියන එකක් හම්බෙන්නේ නැහැ. ඒක නමුත් ඔබ මේ මොහොතේ වර්තමානට අවදි වෙන්න උත්සාහ කළොත් තමයි ඔබට දැනෙන්නේ මායාව සිතක් කියලා. සිත මායාවක්, බොරුවක් කියලා. ලෝකෙම බොරුවක් වෙලා ඔබට පේන්න ගන්නවා. මුළු ලෝකෙම බොරුවක් තියෙන්නේ. සිතේ තියෙන එකත් බොරුවක් වෙනවා, සංඥාව මායාවක් වෙනවා. ඒ හිතට එන අරමුණුත් බොරුවක් වෙනවා. ඔබ බොරු ලෝකයකට කැමති වෙන්නේ නැහැ. අන්න සිතේ මිදීම පටන් ගන්න තැන. අන්න එතනයි නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සීති. ශුන්‍යතාවයට එනවා මේ සිත. ඔන්න ඔතනින් ඔබ ලෝකෙට ඇලෙන්න ගැටෙන්නේ නැහැ. අටලෝදාමින් කම්පාන වන මහා උත්තරීතර සිතක් උපදිනවා ඔබට ඔය මොහොතේදී. මොහොතට අවදිය කියන තැන ඔතනයි. ඔතනයි තියෙන්නේ බුද්ධක්ෂණයේ උපදින ඊගාවටයි. ඔතනින් ශුන්‍යතාවයට ප්‍රවේශය තියෙනවා. ඒ අනිදස්සන විඥානය ඔතනයි තියෙන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගරති. එත්ත දීගන්ත රස්සං වා අනාතුලං සුභ එත්ත නාමංච රූපන්ත එතේතං උපරුජ්ජති විඤ්ඤාතේන නිරෝධ එත්තේසං උපරුජ්ජති. විඥානේ මේ සිතෙන් මිදෙන තැන ඔතන. ඔතන දකින්න නුවණින් ඒ බුද්ධක්ෂණය ඔබට හම්බ වෙනවා. ඒ ෂණයට අවදි වෙන්න ඕනේ. හැබැයි ඔතන නිවන නෙමෙයි. ඔතනින් තමයි නිවන් මාර්ගට ප්‍රවේශ වෙන්නේ. අනාගාමී භූමිය තියෙන ඔතන. ඔබ කවදාවත් මේ මාර්ගය තුල ඔබ බාහිරින් මිදෙනකොටම ඔබ සියලු දුගතියෙන් මිදෙනවා. ඔය විත්‍ය දෘෂ්ටි සේරම කුඩු වෙලා යනවා. සිත ඇතුලේ ලෝකේ දකින්නකොටම එළියේ නෙමෙයි කියලා දකින්නකොටම ඔය දෙයියෝ ඉන්නේ හිතේ නේද කියලා දකින්නකොටම ඔක්කොම භවයේ පතන්නෙත් නැහැ. මේ මොහොතේම ඔබ සෝයක් විඳිනවා. ඒ මොහොතේම ඔබ මැරිලා නෙමෙයි. මැරලා වෙන දේ කවුරුත් දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ වෙන දේ ඔබ දන්නවා. ඔබ දැන් දිව්‍ය සුවය විඳිනවා. ආත්ම තණ්හාව සම්පූර්ණයෙන් කුඩු වෙලා යනවා. සම්පූර්ණ ඔබේ මනස මහා ශ්‍රේෂ්ඨ මේ ලෝකේ මනුස්ස කෙනෙකුට ලබන්න බැරි උත්තරීතර මනසක් ඔබට හම්බ වෙනවා. ඒ මනස මිනිස්සෙකුට නැහැ. මිනිස්සයා මැරිලා ඉවරයි. මෙතන තියෙන උත්තරීතර මනසක්, දිව්‍ය ස්වභාවයක්. මේ සිත ඔබපත් වෙනවා. මෙතන බ්‍රහ්ම ස්වභාවයට සිත එනවා. මේ සිත නාම රූප පරිච්ඡේදයක් එන්නේ පච්චේ පරිග්ගා ඥානය ආරා. ඔතනින් තමයි ප්‍රවේශ වෙන්නේ උද්‍යප්ප ඥානෙට. උද්‍යප්ප ඥානෙට ප්‍රවේශ වෙන්නත් මෙතනට එන්න ඕනි. එතන හරහා දස ඥාන ටික උපදිනවා. ගැඹුරු තැනකට ප්‍රවේශ වෙනවා. ඉතින් අපි පැහැදිලි කරගෙන ආවේ බොහොම වටිනා තැන් ටිකක්. නමුත් අපි දන්නවා මෙතනින් එහා අපි කතා කරන්නේ මේ සූත්‍ර දේශනාවල ඒ නිවන කරා යන ගමන. ඒ ගමන තමයි ශුන්‍යතාවය තුළ තියෙන්නේ. මෙතන නිවන නෙමෙයි. මෙතන නිබ්බිදාන්ති විරාගන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී. මේ සිත ඔබ ඥානයේ හසු වෙනකන් මෙතන ඔබ දකින්න ඕනි එන පාර. ලිපිනේ මාවත ඇඩ්‍රස් එක දැනගෙන ඔබ යන්නේ ගමන. නැත්නම් ඔබ පාරට බැස්සොත් ඔබට වල්මත් වෙලා නවතින්නේ. මේ නිවන් මඟ වල්මත් වෙලා ගොඩක් අය ඉන්නේ. ඒකට හේතුව ලිපිනේ පාර දන්නේ නැහැ. නිවන් මඟ යන ලිපිනේ පාර ඕකයි. මේ මඟ ඔබට වැටෙනවා. ඔබ ඇත්තටම මේ දැන් ඔබ මේ ටික අහන කොටත් ඔබ සෝවන් මාර්ගඥානෙට එනවා. මේ ටික අහන්න ලැබෙන එක වෙන්නේ නැහැ. ඔබට ඒ සුදුසුකම නැත්තම්. ඔබ මේ සසර තව දුක් විඳින්න තියෙනවා නම් මේක ඇහෙන්නේ නැහැ. ඇහුණත් ඔබ ගණන් ගන්නෙත් නැහැ. ඔබට තව දුක් විඳින්න තියෙනවා. ඔබ තව දුක් විඳින්න ඕනේ. තව දුක් විඳලා තව සතරේ මෙරි ඉපදිලා තව දුගතියට වැටිලා තව ඔබ විඳවන්න තියෙනවා. නැත්තම් ඔබ මේක ගන්නවා. ඔබට මේ මහා පුණ්‍ය ශක්තිය තියෙනවා නම් විතරයි මේක අල්ලන්න පුළුවන්. ඒ මහා පුණ්‍ය ශක්තියම මිනිස්සෙකුටම නැහැ. මේකට මහා ශක්තියක් තියෙන්න ඕනේ. සියලු දෘෂ්ටි වලින් මිදෙන්න බෑ මිනිස්සයාට. හරි අමාරුයි. මිනිස්සයා දෘෂ්ටියේ ඉන්නකන් ඉන්නේ බයෙන් බීතියෙන් මැරෙයි කියලා. නමුත් මරණයක් ඔබ ජය ගන්නවා. බියක් සදාටම ඇති වෙන්නේ නැහැ. මේක අවබෝධ වුණොත්. නමුත් ඔබ ඒක ඔබට කරගන්න බැරි වෙනවා. අපි ඒක දන්නවා. මේක කරගන්න පුළුවන් වෙන්නේ ලක්ෂයකට සමහර විට 10 දෙනාටයි. අපිට ඒ තරම් පේනවා අතේ ඇඟිලි ගන්නට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මොකද්ද වාසනාවකට මේ යුගයේ ඉස්මතු වෙලා සැබෑ ධර්මය අපි කතා කරනවා. සමහරට අහෙන්න ලැබෙනවා.
සමහරට වුන් අල්ල ගන්නවා. ඒ අය මහා වාග්යවන්තයෝ. අපි මේ මහ පොළොවට ආවේ එකම පවුලක අය විදියට කියලා මම ඒ අයට කියනවා. ඔබ අපේ නෑදෑයෝ, අපි බුද්ධ පුත්‍රයෝ. ඔබලා අපි මේ කෝටි ප්‍රකෝටි ගාණක් ඉන්න මෙන්න මේ ලෝකයේ ඉන්න මනුස්ස කොටසේ කෝටි 800 ජනගානේ මේ ඔක්කොටම සමුදීලා අපි අයින්ට වෙනවා. ඕගොල්ලෝ ඔක්කොම දුක් විඳින්න අපි දුක් විඳින එක නැවැත්තුවා කියලා හැමෝටම අපි කියනවා. අපි ආයි දුකට එන්නේ නැහැ. අපි ආයි ඕගොල්ලෝ විඳින දුක විඳින්න එන්නෙත් නැහැ. අපි ඔය ඔක්කොම අපි නුවණින්ම දැකලා අපිට තේරෙනවා ඕගොල්ලන්ට මොකද වෙන්නේ. අපි ඔය දුක අඳුරනවා. අපි ආයි ඔතනට වැටෙන්නේ නැහැ. මේ සබහාදාම හරි සුන්දරයි. මේ සබහාදාම හරි නිශ්චලයි. ඒ සුන්දර සබහාදාම, ඒ නිශ්චල සබහාදාම අපිට ලොකු දරුණු පණිවිඩ ලබා දෙනවා. අද මුළු ලෝකෙම අයයි කටවල් වහගෙන ඉන්නේ. මේ මුළු ලෝකෙම අලු වෙන්න තප්පරයක්වත් යන්නේ නැහැ. ඔය හදලා තියෙන දැන්ට හදලා තියෙන ඔය දරුණු බෝම්බ වලින් එකයි පත්තු වෙන්න ඕනේ. මුළු ලෝකෙම එක් ක්ෂණිකව අර ජපානයේ විනාශ වුණා වගේ එක බෝම්බේ මේගොල්ලෝ දැන් හදලා තියෙන මේ නියුක්ලියර් වෙපන් එක බෝම්බේ මුළු ලෝකෙම ඉවර වෙනවා. එක ක්ෂණයයි එන්න ඕනේ. ඔය කටවල් ටික මුළු ලෝකෙම එක ක්ෂණයෙන් වැහුණා වගේ මේ සේරම මනුස්ස ශරීර කූඩු ටික ලෝකෙම අලු වෙලා යනවා එක් ක්ෂණයෙන්. මේ ලෝකේ එකම සත්‍යක් තියෙනවා. මේක අවබෝධ කරපු කෙනාට මේ සියල්ල පේනවා. මේ ලොකු කතාවක් එයා අවබෝධ කරනවා. එයාට අනන්ත අන්තරීක්ෂ අනන්ත සක්වලම එයාට පේන්න ගන්නවා. එයාට පේන්නේ මේ පෘථිවිය විතරක් නෙමෙයි. පෘථිවි දසදහසක් ලෝක සක්වල පෘථිවි පේන්න ගන්නවා. එයාට පේන්න ගන්නවා මේ මනුස්ස ශස්ත්‍රිය කොහොමද සකස් වෙන්නේ, කොහොමද බෑගන්නේ, කොහොමද නැති වෙන්නේ, කොහොමද චුත වෙන්නේ කියලා. එයා මිනිස්සෙක් නෙමෙයි. සබහාදහමට ලින්ක් වෙලා ඉන්නේ. සබහාදහම මේ මහා විශ්ව ශක්තියට ලින්ක් වෙන කෙනෙක්ට කතා උඟක් වෙනස්. එතන පුජ්‍යලෙක් නැහැ. ඔබ බොළඳ ගමන යන්න අර රුපියල වටේ යන කූඹියා වගේ සැප හොයලා බලන්න හම්බ වේද කියලා. ඇදගෙන වැටලා මැරෙන දවසට මහා ලතෝනි දීලා අඬන දවසට ඔබට පිහිට වෙන්න ඔය ඔබ හිතාගෙන හිටපු දෙයියෝවත් අද කොරෝනා හොඳ කරන්න එන්නේ නැහැ වගේ එදාට ඔබට එන්නෙත් නැහැ. මොකද ඕක දෘෂ්ටියක් මායාවක්. ඔය භවයේ පතන ගමන ඔබ අමාරුවේ වැටෙන ගමනයි. භව නිරෝධෝ නිබ්බානෝ එතනයි බෞද්ධ ධර්මයේ තියෙන්නේ. එතනට හිත තියන්න. භවයේ පතන ගමන මේ බුද්ධ ධර්ම මේ බෞද්ධ කියන ගමන නෙමෙයි. භවයේ නිරෝධ වෙන ගමන එක චුට්ටක් මහණෙනි අසූචි තිබ්බත් ගඳයි මහණෙනි මම භවය එක චුට්ටක්වත් පතන්නේ නැහැ මහණෙනි කියනවා. එයයි බෞද්ධයා. එයාට එක දෘෂ්ටිය චුට්ටක්වත් හිටින්නේ නැහැ මිත්‍යා දෘෂ්ටිය. සියලු දෘෂ්ටි කුඩු වෙලා යනවා යාගේ. එයයි සම්මා දිට්ඨිය. ආයි කොහෙවත් ගිහිල්ලා උපදින්න පතනවා නම් කෙනෙක් එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයයි පරම සත්‍යය. එහෙනම් ඔබ සැබෑ බෞද්ධත්වය හඳුන ගන්න. මේ ධර්මය හරි ගැඹුරුයි. ගැඹුරින් අපි බොළඳ නිසා අපේ හිතේ දෘෂ්ටි ගොඩක් තියෙන නිසා ඒක ගැඹුරුයි කියලා අපි කියන්නේ. නමුත් අපි පුංචි දරුවා ගාව ධර්මයේ තියෙනවා. ඇයි ඒ දරුවට දෘෂ්ටි නැහැ? ලොකු කෙනෙකුයි පුංචි දරුවෙකුයි ළඟින් තිබ්බොත් ඔබ අග යන්නේ කවුද? පුංචි දරුවට කෙලෙස් නැහැ. ලොකු එක්කෙනා කෙලෙස් ගෝණියක්. ওই ලොකු එක්කෙනා පුංචි දරුවා මැරුවත් පුංචි දරුවා එයාව මරන්නේ අද තියෙන සමාජයේ හඳුන ගන්න. අර පුංචි දරුවා ප්‍රභාස්වර සිත කෙලෙස් නැහැ. දෘෂ්ටිත් නැහැ. එයා දිව්‍ය ලෝකයක් ගැන දන්නෙත් නැහැ. එයා මනුස්ස ලෝකයක් ගැන දන්නෙත් නැහැ. එයා තමයි ප්‍රභවයේ සුද්ධාත්මේ මූලේ. එතනට තමයි කෙලෙස් තියෙන කෙනා කෙලෙස් නැති කරගෙන ආයි යන්න හදන්නේ. එයයි රහතන් වහන්සේගේ සිත. ප්‍රභාස්වර සිත. මේ ගමන කතාව හරි පුදුම හිතෙන කතාවක්. නමුත් සත්‍ය ඕකමයි. දවසක ඔබට අවබෝධ වේවි. එදාට ඔබ නිවනින්ම සැනසීම ලබාවි. තෙරුවන් සරණයි. හැමෝටම
හැමෝගෙම හිතවල තියෙන කෙලෙස් තුනී වෙලා සැනසීම ලැබෙන්න ඕන. නිවනින්ම සැනසීම ලැබෙත්වා. තෙරුවන් සරණයි.